අයිබෝවන් සුබෝදෑසනක්. අපි ඉරිදා දවසේ මෙලෙසින් සූදානම් වෙන්නේ ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්මනිකේතනයේ සිට සෑම ඉරිදා දිනකම ඔබට සමීප කරන මෙත්නෙත් පාමුල වැඩසටහන ආරම්භ කරන්නට. ලංකාවේ වැඩි පිරිසක් බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ගුවන්විදුලිය වටා ඒකරාශී වන වේලාව තමයි ඉරිදා උදෑසන මෙත්නෙත් පාමුල වේලාව. ඊට හේතුව ධර්මය පිළිබඳව ඉතා වටිනා වූ දේශනාවක්, ධර්ම සාකච්ඡාවක් අපට ශ්‍රවණය කරන්නට ලැබෙනවා. එපමණක් නොවේ, විශේෂයෙන්ම ඒ තුළ අන්තර්ගත දහම් කාරණා තුළ අපේ ලෞකික ජීවිතයටත් අනෙක් පසින් ලෝකෝත්තරව ආධ්‍යාත්මිකව සැනසීම උදාපත් කරගනුවස් මේ ධර්ම දේශනාව, ධර්ම සාකච්ඡාව ඉවහල් වන නිසා බොහෝ අය ප්‍රියයි ඒ දහම් ස්වරය අහන්නට. පූජනීය දේශකයන්න් වහන්සේ ඒ සඳහා ගන්නා වූ වෑයම පිළිබඳව ඔවුන් බොහොම ගෞරවයෙන් සිහිපත් කරමින් බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයම පිළිබඳ අප්‍රමාණ ගෞරවයකුනේ මෙත්නෙත් පාමුල අහන්නට ඒකරාශී වන්නේ. අද ඒ උතුම් ධර්මදේශනාව තිරණ කරන මොහොතේ අද ධර්මානුශාසනාව වෙනුවෙන් සුපුරුදු ලෙසම අප ගෞරව නමස්කාර පූරකව ඇරියුම් කළේ ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්මනිකේතන අධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජනීය කැටවල හේමාලෝක අපේ නායක හාමුදුරුවන් වහන්සේට උන්වහන්සේ ශ්‍රද්ධා ගෞරවයෙන් නමස්කාර පූරක චේතනාවෙන් මෙත්නෙත් පාමුලට පිළිගෙන ආරාධනා කරනවා ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. ජීවිත ගමනට සදා සැනසුම උදාපත් කරන උතුම් දහම් ගඟුලෙහි පිහිනන්නට අප්‍රමාණ දිව්‍ය බ්‍රහ්ම සමූහයට ඇරයුම් කරන මොහොතයි. සියලු දේවතාවෝ ඒ දහම් නදිය හා පිවිසෙන්නට මේ ඇරයුම මෙත් සිතින් පිළිගනිත්වා කියන මෛත්‍රී සිත ඇති කරගෙන අපි ආරාධනාව සමග සම්බන්ධ වෙමු. බුදු රජු පින් කෙතය තුන් ලෝකෙම දිනුව දෙවිඳුනි වඳිනු මැන සිරිපා යුග තුටුව සිත තුල වඩවන්න සඳහම් ගති සරුව බුදු බණ අසනු මැන සවනත කර යොමුව සංගේ කාමේච රූපේ ගිරිසිඛර තටේ චාන්තලික්කේ විමානේ දීපේ රට්ටේච ගාමේ තරුවන ගහනේ ගේහවත්තුම්හි කෙත්තේ බුම්මාචායන්තු දේවා ජලතල විසමේ යක්ක ගන්ධබ්බනාගා තිට්ටන්තා සන්තිකේදං මුනිවර වචනං සාධවෝ මේ සුනන්තු. බුදු ගුණ හිතන හදවත් නිරතුරු තුටුවේ මම වැඳ වැටෙමි සම්බුදු සිරි පද හමුවේ. බුදු බණ පද තුලින් සදහට දුක දුරුවේ යලි යලි උපත දෙන බව ගමනද නිමවේ
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස චතුච්චත්තාලී සංවෝ භික්ඛවේ ඥානවත්තු නිදේසිස්සාමි තං සුනාත සාදුකං වනසිකරෝත කතමානි භික්ඛවේ චත්තාලී සං ඥානවත්තු නීති. සඳහම් අමරස විඳින්නට සිය සවනත විහිඳුවාගත්ත හදමණ්ඩලය විවර කරගත්ත වාසනාවන්ත පින්නතුනි, පාදාභිවන්දනීය ගරුකටයුතු මහා සංඝරත්නයත් ගරුකටයුතු මෙහෙණින් වහන්සේලාත් පරිවාර කොටගෙන අදත් සඳහම් සඳල්ල තුල රැඳෙමින් අපේ ඥානාභිවෘද්ධිය උදෙසා යන ගමනට පහන් එළියක් වන්නට හේතුකාරණා වන හේතුපාදක වන ධර්ම කරුණකට සිත යොමු කරන්නටයි මේ මොහොතේ සූදානම් වෙන්නේ. පින්වත් ඔබ හැම දෙනාටමත් ජීවිත ගමනට අත්වලක් වෙන සවියක් වන අපි හැම දෙනාගේම අවසාන ඉලක්කය අරමුණ බවට පත්වෙන නිවනේ ශාන්තිය දිනා ගැනීම උදෙසා උපකාරක ධර්ම කොට්ඨාශයකටයි අදත් මේ සමාරම්භය තබන්නේ. අපේ ජීවිතය ගෙවෙන්නේ පොලින තලා මත නොවන බව පින්වත් ඔබ හැම දෙනාම හොඳින් දන්නවා. ගෙවෙන ජීවිතය කඳුහෙල් තලා මත ලැබගතහොත් වෙහෙස වී යම දහම් නෙත. හිමි කරගත හැකිය දෙලොවට සතුට සෙත අවසන ළඟා වෙනු ඇතාම නිවන් සෙත. ඒක තමයි අපේ ජීවිතේ දහම් මහන ශ්‍රාවකයෙකුගේ ශ්‍රාවිකාවකගේ ජීවිත ගමනේ තියෙන එකම බලාපොරොත්තුව. මේ කඳුහෙල් පසු කරගෙන යන ජීවිතයට හමු වෙන නොඑක් ආකාර රුදුරු බාධක, රුදුරු වේදනා දහමේ ශක්තියෙන් හදාගත්ත හිතකට යථාර්ථය වැටහෙන නිසා අවබෝධ කරගැනීමේ හැකියාව පහළ වෙනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සද්ධර්ම දේශනා එක් අතකින් පවත්නා ජීවිතය සෝභාමත් කරමින් ආත්ම ශක්තිය සංවර්ධනය කරමින් ඉදිරියට ගමන් කරවන දේශනාවලින් යුක්තයි. ඒ වෙනුවෙන් බෝධිසත්ව ජීවිතයේ පුරාම ඒ බෝසත් ජීවිතයට පැමුණුණු අභියෝග, ජීවිත පීඩා, ඇතැම් විට මරණ තර්ජන, නොයෙක් දේවල් අපේ බෝසතාණන් වහන්සේ විඳදරාගත්තු ආකාරය ඒ අවස්ථානුරූපීව දේශනා කරලා තියෙනවා. ඒ වගේම තථාගතයන් වහන්සේට හමු වුණු ශ්‍රාවක ශ්‍රාවිකාවෝ දිහා බැලුවත් අප්‍රමාණ මානසික පීඩා, අප්‍රමාණ කායික පීඩා සිත් තුළ දරාගෙන භාග්‍යවතුන් වහන්සේගේ හෙවණට පැමිණිච්ච ශ්‍රාවක ශ්‍රාවිකාවෝ පිළිබඳව අතීත පුවත් සමගින් සංසාරික ජීවිතයේ පුරුදු පුහුණු වෙච්ච හා රැස් කළ කුසල කුසල කර්මවලට අනුරූපීව ජීවිතයට විවිධ වූ අභියෝග ගලාගෙන යන ආකාරය පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කොට තිබෙනවා. ඒ කවුරුත් හද මඩලින් ඇවිලුණු ගින්දර නිවාගෙන එකතකින් ලෞකික සහනය ලබලා ජීවිතයට මුහුණ දෙන්න ඉගෙන ගත්තා. අනිත් පැත්තෙන් සංසාර චාරිකාව සදහට නිම කරන උත්තරීතර නිබ්බාන ධාතුවට හිත පමුණවා ගන්නට ශක්තිය ලබා ගත්තා. පින්වත්නි,
අප මේ දිනවල දිගටම දේශනා කරගෙන යන්නේ මරණානුස්සති භාවනාව කේන්ද්‍ර කරගෙන සෑම භාවනාවකම නිරත වන ශ්‍රාවකයෙකුට ශ්‍රාවිකාවකට ලැබෙන ප්‍රයෝජන කීපේ විස්තර කරලා දෙන්න දේශනා මාලාවක්. අද ඒ ප්‍රතිඵල ලැයිස්තුවේ අපට ඉතිරිව තිබෙන්නේ ඥාන දර්ශන ප්‍රතිලාභය පිළිබඳව කතා කරන්නටයි. මා සිහිපත් කළා පින්වත් ඔබට ධර්මය තුළ ක්‍රියාත්මක වෙන කෙනෙකුට ලාභ දෙකක් උපදිනවා. එකක් පුණ්‍ය කිරිය වත්තු නිසා උපදින ලාභය. අනිත් එක ඥාන වත්තු නිසා උපදින ලාභය. එතකොට අපි මේ පිළිබඳව ටිකක් ගැඹුරට විමසලා බලන එක හොඳයි. පුණ්‍ය කිරිය වත්තු පිළිබඳවත් ඥාන වත්තු පිළිබඳවත්. පුණ්‍ය කිරිය වත්තු වල සහය, ශක්තිය, බලය, ආධාරය ඥාන කිරිය වස්තුව හිමිකර ගැනීම සඳහා උපකාරයි. අපි දන්නවා පුණ්‍ය කිරිය වත්තු කියලා කියන්නේ දාන, ශීල, භාවනා ආදී ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන්, දසවිධ පුණ්‍ය ක්‍රියාවන් කියලා පින් කියලා අපි හඳුන්වන සංකාර කොටස. මේ සංසාරික ජීවිතය පුරාම ඔබ විසින් අප විසින් රැස් කරන ලද පුණ්‍යක්‍රිය වස්තුවල උත්තරීතරම ප්‍රතිඵලය වන්නේ මේ උතුම් වූ මනුස්ස ජීවිතය හිමි කර ගැනීමයි. ඒකට කියන්නේ ක්ෂණ සම්පත්තිය කියලා. ක්ෂණ සම්පත්තිය තුල පසින්දුරන්ගේ විකලත්වයකින් තොරව යම් දහම් කාරණාවක් තමන්ගේ මනසේ ගබඩා කරගන්න පුළුවන් ශක්තිය ඇතිව මනුෂ්‍යත්වයේ උපරිමය වූ බෝධිසත්ව ගුණෝපේත ධර්මයන් සම්පූර්ණ කරන්නට නම් අර සසර පුරන ලද පුණ්‍යක්‍රිය වස්තු උපකාරයි. එතකොට අපි යමකින් යම් ප්‍රයෝජනයක් ලබා ගත්තට පස්සේ ඒ ප්‍රයෝජනය අවසාන නම් ඊළඟ පියවරට එළඹෙනවා. ඒ වගේ දැන් අපි පුණ්‍යක්‍රිය වස්තු සංසාරික ජීවිතේ සම්පාදනය කරලා නිවන් පිණිස යන ගමනේදී බලාපොරොත්තු වුණේ මනුස්ස ජීවිතයක අවශ්‍ය පුණ්‍යක්‍රියා ප්‍රතිලාභය ලබා ගැනීම නම් ඒ සංකාර ධර්මයේ දැන් අපි භුක්ති විඳින්මින් සිටින වෙලාව. දැන් අපි තවදුරටත් සංසාරික ප්‍රවෘත්තිය දීර්ඝ කරන පුණ්‍යක්‍රියා වස්තු නොහොත් සංකාර රැස් කරනවාද නැද්ද කියන කාරණාව, ඒ වෙනුවෙන් ජීවිතේ සීමා කරනවද නැද්ද කියන කරුණ හොඳ සිහිනුවණින් තරමක් ගැඹුරින් කල්පනා කරන්නට වෙලාව උදාපත් වෙලා. පින්නත් ඔබ දන්නවා මේ සංඛාර කියලා කියන්නේ සකස් වෙනවා කියන එකයි. කුමක්ද සකස් වන්නේ? සිතයි සකස් වන්නේ. සංඛාර කියන වචනේ විවිධ තැන්වල විවිධ කාරණාවල යෙදෙනවා, විවිධ අවස්ථාවල විවිධ තේරුම් තුල යෙදෙනවා. දැන් අනිත්‍යවත සංඛාරා කියන වචනේ ගත්තොත් ඒ තුල කතා කරන්නේ හේතු වලින් හටගත්ත සියලු සංස්කාර ධර්මයන් ක්ෂණයක් පාසා අනිත්‍ය වෙනවයි කියන තේරුම. ඒ වගේම ක්‍රියාකාරකම් ගැන කියනටත් සංකාරය යොදනවා. කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර. කයින් කරන ක්‍රියා, වාචසික ක්‍රියා, මානසික ක්‍රියා. එතකොට පින්පව් ගැන කියන්නත්, ධ්‍යාන ගැන කියන්නත් සංකාර කියන වචනය පාවිච්චි කරනවා. එහෙනම් සංකාරයන්හි මෙහිදී අර්ථවත් කරගන්න බලාපොරොත්තු වන වැදගත්ම කාරණේ තමයි සංසාරික ජීවිතයට අපෝ පමුණුවන ධර්මතා කියන තේරුම. එතකොට පින්වත් ඔබ තවදුරටත් සංසාරයට අවතීර්ණ වෙනවද? සංසාර ගමන අවසන් කිරීම සඳහා දැන් කාල විරාමයේ එළඹිලා තියෙන නිසා එතෙන්ද හිත පමුණුවා ගන්නවද කියන තීරණය පින්වත් ඔබ සතුයි. සසර පිළිබඳව, සසර දුක පිළිබඳව, සසර ගමනේ තියෙන දුෂ්කරතාවයේ පිළිබඳව, සසරෙහි තියෙන භයානකත්වයේ පිළිබඳව පින්වත් ඔබට යම්කිසි අවබෝධයක් මේ මොහොත වෙන විට තියෙනවා. සංසාරෝගා මහභය. එහෙමනම් නිර්භයතාවය හා සැපය බලාපොරොත්තු වන කෙනෙක් බයජනක තනක් දැක නැවත බයජනක තැනට බැස ගන්නවද? බයජනක තනින්
අත්මිදෙන්න උත්සාහ කරනවද කියන කාරණාව තේරුම් ගත්තොත් අපට නව මහා විදර්ශනා ඥාන අපි ඉඩකඩ ලැබුණොත් සාකච්ඡා කරමු. භයතෝපට්ඨාන ඥානය. ඒ කිව්වේ සසර බය පිළිබඳව ඇති කරගත්ත ඥාන සම්පත්තිය. යමෙකුට ඇතනම් ඒ සසර බය පිළිබඳව හොඳ පුළුල් අවබෝධයක් ඒ ඇත්ත ලබා ගන්නවා. අපි හිතන්නේ සසර අපට ඇතිවෙන බය පිළිබඳව ප්‍රකටව තියෙන නම් දුක්ගති බය පිළිබඳවයි. අපට සුගති බයක් ඇති වෙන්නේ නැහැ. අන්න එතන තමයි අපට වැරදුණු තැන. මොකද හේතුව දුක්ගති බය වේවා සුගති බය වේවා ඒකාන්තයෙන්ම අනිත්‍ය බැවින් හේතු වලින් හටගත්ත දෙයකින් හටගන්න නිසා සංසාරික හැම භවයක්ම ඒ හැම භවයකම දුකක් ඇති වෙනවා. දුකක් ඇති වෙන හැම තැනකම බයක් ඇති වෙනවා. අන්න ඒ නිසා නැවත ඔබ සැපයට කැමති වෙනවා නම් සදාතනික සැපයකට පින්වත් ඔබ සසර ප්‍රාර්ථනා කරන්නේ නැහැ. අවබෝධයක් ඇති වෙනවා නම් මනුෂ්‍ය ලෝකයේ මොන සම්පත් තිබුණත් මරණය නම් වූ දුක අපි සාකච්ඡා කරන්නේ මහා සම්පatti සම්පත්තා යතා සත්තා මතා ඉදාදී වශයෙන් මොන විදිහේ සැප සම්පත් තිබ්බත් මරණ දුක එනවා. මරණ දුකට මෙපිටින් තියෙන ජරා දුක ව්‍යාධි දුක මොන භවයකත් එනවා. ඒ නිසා අපි නැවත මේ සංසාරයට මේ බයට ඇතුළු වෙනවද මෙතනින් සසරින් අත්මිදනවද කියන කාරණාව වටහා ගන්නට පින්වත්නි ඉතාමත්ම හොඳ වෙලා උදාපත් වෙලා. අපිට වෙන මොකුත් ඕන නැහැ. මතු සංසාරය ගැන පැත්තක තිබුණාවේ. මේ ජීවිතයේ අද වෙනතුරු අපි විඳලාගෙන තියෙන දුක් කන්දරාව දිහා බැලුවම නැවතත් උපතක් ලදොත් මේ ජීවිතයේ විඳ දුක් කන්දරාව නැවත වතාවක් විඳින්න සිදු වුණොත් ඔබ කැමති වෙනවද? එහෙමනම් උපත ලබාගත් මේ ජීවිතයේ දුකින් සදහට අත්මිදී ගන්න නැත්තම් නැවත නැවතත් මෙබඳු භවයකටපත් නොවෙන්නට අපේ හිත හදා ගන්නට පුළුවන්කම නැත්නම් අන්න එතෙන්ට ඔබේ හිත ඒකාන්තයෙන් පමුණුවනවා කියන කාරණාව ගැන කිසිම සැකයක් නැහැ. පින්වත්නි, ඒ සඳහා අපේ හිත සකස් කරන්නට භාග්‍යතුන් වහන්සේ කරුණු දෙකක් දේශනා කරනවා. අපහට නුවණ ලැබ දෙන දෙකරුණක් ඇත. සමතයි විදසුනයි යනුවෙන් හැඳින්වෙත. සිත තුළ සමත ගති ඇතිකොට කරලා ඇත විදසුන් නුවණ තුළ මගඵල මුසු ඇත. අන්න අපි යා යුතු මාර්ගය. දැන් භාග්‍යතුන් වහන්සේ එදා ගිහි ගෙදරින් අත්මිදිලා සත්‍ය ගවේෂණෙහි යෙදී එවක හිටපු ශාස්ත්‍රවරු ළඟට ගිහිල්ලා බැලුවේ මොකද්ද? සත්‍ය ඔවුන් සොයාගෙන තියනවාද අවබෝධ කරගෙන තියනවාද? ඔවුන් නියම කුසල මාර්ගයේ අඳුරගෙන තියනවාද අවබෝධ කරගෙන තියනවාද කියලා. භාග්‍යතුන් වහන්සේ බෝසතාණන් වහන්සේ හැටියට වටහා ගත්ත නැහැ. මොවුන් සත්‍යයේ අර්ධයක් විතරයි අවබෝධ කරගෙන තියෙන්නේ. ඒ තමයි රූපාවචර අරූපාවචර භූමිය වලට යන්නට පුළුවන් විදිහේ හිතක් පමණයි සකස් කරගෙන තියෙන්නේ. රූපාවචර අරූපාවචර භූමි අයිති ලෞකික මට්ටමටයි. ඒ ලෝකෝත්තර මට්ටමට අයත් වූවක් නොවේ කියලා තථාගතයන් වහන්සේ තේරුම් අරගෙන ලෝකෝත්තර මට්ටම සොයාගෙන ඉදා වැඩම කළා. ඒ නිසා තථාගතයන් වහන්සේ සම්මා සම්බෝධියට පැමිණ වදාරමින් සත්‍ය අවබෝධ කළා, කුසලය ඉස්මතු කළා. ඒ කුසලය ළඟ තමයි මේ නිවන කියන එක තියෙන්නේ. අපිට මතකයි කරණීයන් අත්ත කුසලේන යන්තං සන්තම් පදං අபிසමෙච්ච. යම් කිසි තැනක අත්ත කුසලය ඇද්ද ඒ අත්ත කුසලය සදාතනික සැප දෙන දක්ෂතාවය කියන එකයි. අධ්‍යාත්මික මට්ටම කියන එකයි අත්ත කුසලය කියන්නේ. යන්තං සන්තම් පදං අபிසමෙච්ච යම් ශාන්ත පදයක් ඇද්ද ඒ ශාන්ත පදය එතනදී ග්‍රහණය කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ගය ගන්න කියන එකයි භාග්‍යතුන් වහන්සේ වදාළේ. පින්වත්නි, මම මතක් කළා පුණ්‍ය කිරිය වත්තු වල ප්‍රයෝජනය අපි දැන් ලබලයි තියෙන්නේ කියලා. එහෙමනම් අපි ඊළඟ පියවරට එළඹෙන්නට භාවනා යෝගීෙකුට ලැබෙන ඊළඟ ප්‍රයෝජනය ගැන නොහොත් ඥාන දර්ශන ප්‍රතිලාභය ගැන සාකච්ඡා කරමු. මේ ඥාන සම්පත්තිය ගැන නොහොත් ඥාන වස්තු ගැන අපට කතා කරන්න පුළුවන් වටිනා කියන සූත්‍ර දේශනා දෙකක් හම්බ වෙනවා සංයුක්ත නිකායේ අභිසමය කියන සංයුක්තේ. එහිදී පින්වත්නි, එක අතකින් ඥාන වස්තුව කොටස්
44කට බෙදලා පෙන්නනවා. තව ද්විතීය ඥානවත්තු කියන සූත්‍රය තුල ඥානවස්තුව කොටස් 77කට බෙදලා පැහැදිලි කරනවා. අපි කාලය කෙටි කරගත යුතු දිනා මරණානුස්සතියේ දහම් කරුණු වලටත් ඉඩකඩ තියාගන්නට ඕන නිසා මම ඉතා කෙටියෙන් මේ කාරණා ටික පින්වත් ඔබට පැහැදිලි කරන්නේ. පින්වත් ඔබ දන්නවා බුදුන් දකින්න නම් ධර්මයේ දකින්න ඕනේ. ධර්මයේ අනුව හේතුඵල න්‍යාය දැකීමයි. යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති. යමෙක් පටිච්ච සමුප්පාදය දකින්නවද එයා ධර්මයේ දකින්නවා. යෝ ධම්මං පස්සති සෝමං පස්සති. යමෙක් ධර්මයේ දකින්නවද හෙතෙමි මා දකි කියලායි භාග්‍යතුන් වහන්සේ වදාළේ. එහෙමනම් අපට ධර්මයේ දකින්නට ධර්මයේ තුලින් බුදුන් දකින්නට මාර්ගයේ පාදන තැන තමයි මේ ඥානවත්තු සූත්‍ර දේශනාවේ හරය ඇතුළත් කරන්නේ. අපි එක කරුණක් කොටස් 4කට බෙදන නිසා ලියා සටහන් කරගන්නකොට ලියා සටහන් කරගන්න අයට මේක ලොකු පහසුවක් වෙයි කියලා හිතනවා. පින්වත්නි, භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා හේතුඵල ධර්මයේ අගහිත මුලටයි මේ කාරණා තුළ විස්තර කරන්නේ. මේ ඥානවත්තු සූත්‍රයේ කොටස් 44ක් බෙදෙන හැටි අපි ඉස්සෙල්ලා කෙටියෙන් ඉගෙන ගන්නවා. ජරා මරණ දන්නා නුවණ. ජරා මරණ දන්නා නුවණ. එතකොට ජරා මරණ හටගන්නා ආකාරය ගැන දන්නා නුවණ. ඔන්න 2යි. 3 ජරා මරණ නැවැත්ම දන්නා නුවණ. ඔන්න 3යි. ජරා මරණ නැවැත්මේ පිළිවෙත දන්නා නුවණ. ඔන්න දැන් ඥානවස්තු 4ක් අපි කෙටියෙන් ඉගෙන ගත්තා. මොනවද? ජරා මරණ දන්නා නුවණ, ජරා මරණ හට ගැනීම දන්නා නුවණ, ජරා මරණ නැවැත්ම දන්නා නුවණ, ජරා මරණ නැවැත්මේ පිළිවෙත දැනගන්නා නුවණ. දැන් කොටස් 4යි. එතකොට ජරා මරණ දන්නා නුවණ කියන කාරණාව පමණක් මම දැනට කෙටියෙන් විස්තර කරන්නම්. ජරා මරණ යන කුමක්ද පින්වත්නි? දිරීමයි. ජරා කියන්නේ දිරනවනේ කෙටියෙන්ම කිව්වොත්. එතකොට මරණ කියලා කියන එක තමයි අපි මේ දවස්වල සාකච්ඡා කරමින් ඉන්නේ. මොහොතක් පාසා ඇති වෙන කායික ස්වභාවයගේ වෙනස් වීම, ඒ වගේම භවයක අවසානයේ කය බිඳී යාම මරණය හැටියට හඳුන්වනවා. එතකොට මෙන්න මේ ජරා මරණ දෙක දැනගත්තා වෙනවා. මෙන්න මේ දෙක දන්නවනම් දැන් අපිට ඥාන වස්තුවක් උපදව ගන්නට නම් හිතට තරමට අමාරුත් නැති සරලත් නැති එකක් කියන කාරණාව තේරුම් ගන්න ඕන. අපිට ඕන කරන්නේ ධර්මයේ පහසුවෙන් ග්‍රහණය කරගන්න එකනේ. දැන් පින්වත් ඔබේ මේ මොහොත වෙන විට ගතේ තියෙන දිරීම් ස්වභාවයන් අත්දැකලා ඇති බහුතරයක්. අස්ති දිරලා, දත් දිරලා, කෙස් දිරලා, හම රැලි වැටිලා. දැන් ශරීරයේ විවිධ අබල දුබලකම්, බැරිකම්, අමාරුකම් දැනෙනවා නම් අන්න ඔබ ජරාව දන්නවා දැන්. කොහොමද දන්නේ? පොතෙන් දන්නවා නෙමෙයි, අත්දැකීමින්ම දන්නවා. අත්දැකීමින්ම දන්නවා දිරා යාම. තමන්ගේ ශරීර කෝඩුව තුල දිරා යාමෙන්ම දන්නවා. ඒ විතරක් නෙමෙයි. දැන් ඔබේ ගෙදරක ජීවත් වෙනවා නම් වයෝවෘද්ධ අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, එයාගේ තරුණ කාලය ගැන කල්පනා කරලා, මධ්‍යම කාලය ගැන කල්පනා කරලා, අද ඒ අය හොඳටම වයසට ගිහිල්ලා ඉන්නවා නම් අපි ඒ දිහා බලලා දැන් ඉතින් හොඳටම දි รา පත් වෙලා. දි รา පත් වෙනවා. අපිට තේරෙන වචනෙන් කිව්වොත් හොඳටම දි รา පත් වෙනවා. එතකොට යමෙකුට මේ සංසාරයෙන් එතර වීමට ඥානය උපදව ගන්නට ඊටාම සරල පහසු ක්‍රමයක් තියෙනවා පින්වත්නි. මේ තමයි අපි ගැඹුරින් කතා කරන්නේ නැති උනාට මේ තමයි විදර්ශනාව. විදර්ශනාව කියලා කියන්නේ යමක ඇති తত্ত্বය ගැඹුරින් දැක ගැනීම. එතකොට මේ ගත දි รา ගියේයි අපි ගත දි รา ගියේ හේතුවත් අපි පොඩ්ඩක් බලමු. ගත දි รา ගියේ හේතුව තමයි ගත හැදිලා තියෙන්නේ දි รา යන ද්‍රව්‍ය වලින්. අපි හිතනවා අනේ මගේ මේ කොන් දෙක එක්කම, අනේ මගේ කකුල එක එක්කම, අනේ මේ අස්ථි දිරලා මට ආතරයිටිස්, මේක මගේ කරුමෙට හැදිච්ච ලෙඩක්. මොකද්ද කරුමය? කරුමේ වනාහි භෞතික ද්‍රව්‍යයන්ගේ ස්වභාවයයි. භෞතික ද්‍රව්‍යයන්ගෙන් නම් මේ ශරීරය හැදුනේ. භෞතික ද්‍රව්‍යයන්ගේ ස්වභාවය තමයි දි รา යන්නේ. නිසා ඔබට පුළුවන් නම් මේ තමයි භෞතික ද්‍රව්‍යයන්ගේ ස්වභාවය, නැත්නම් අනිත්‍යවත සංඛාරා ස්වභාවය තමයි මට මේ ඉස්මතු වෙලා පෙනෙන්නේ කියලා තේරෙනවා නම්, වැටහෙනවා නම්, අන්නේ දිරීමයි මරණයයි කියලා කියන දෙක මේ මොහොතෙත් අත්දකින්න පුළුවන්. දිරීමටම සමානයි මරණය. ඒකේ සම්මුති මරණය නොවේ, ක්ෂණයක් පාසා සිදුවෙන මරණය. මම නිතරම මේ ගැන අවධාරණය කරලා තියෙනවා. එතකොට
යමෙකුට ජරා මරණ දැනගන්නා නුවණ සිහි කරගන්නා නුවණ පොතෙන් නෙමෙයි අත්දැකීමෙන්. තමා පිළිබඳ අත්දැකීමෙන් සහ අනුන් පිළිබඳව අත්දැකීමෙන් දි รา ගේ ශරීරය දැකලා තමන්ගේ ශරීරයේ දි รา ගේ ස්වභාවය දැකලා ඔන්න පළවෙනි ඥාන දර්ශනය පහළ කරගන්නවා. එතකොට භාග්‍යතුන් වහන්සේ දෙවනි නුවණ හැටියට කල්පනා දේශනා කරන්නේ ජරා මරණ හට ගැනීම දන්නා නුවණ. එතකොට මේ ජරා මරණ සියල්ලම හටගත්තේ මොකක් නිසාද? ඉපදිච්ච නිසා. ඉපදිච්ච නිසා. දැන් හේතුඵල ධර්මයට සම්බන්ධ කරන්නේ. ඉපදීම නිසා. එහෙනම් ඉපදෙන්නේ ඇයි? ඉපදෙන්නේ ඇයි? අන්න මං මතක් කරපු අර පාප ක්‍රියාවස්තු, පුණ්‍ය ක්‍රියාවස්තු, ධ්‍යාන වස්තු කියන ඉපදීමට පාදක වන්නා වූ මානසික ස්වභාවයන් අප තුළ ගොඩනැගීම නිසා තමයි උපදින්නේ. යමෙක් ඉපදීමේ හේතු හිතේ සකස් කරන්නේ නැතුව ඉන්න මට්ටමට හිත වඩා වර්ධනය කරගත්තොත් අන්න එයාගේ හිතේ සංස්කාර ගොඩනගෙන්නේ නැහැ. සංස්කාර ගොඩ නොනගෙනවා නම් ඒ සංස්කාර ගොඩ නොනගෙන හිතට කියන්නේ පින්වත්නි විසංකාරගත හිත. එහෙම නැත්නම් නිවන් දුටු හිත. එතකොට ජරා මරණ හට ගැනීම දන්නා නුවණ, එහෙනම් ජරා මරණ නවත්තන ස්වභාවය දැනගන්නා නුවණ හා ඒ ක්‍රමයේ දැනගන්නා නුවණ කියලා කොටස් හතරයි. දැන් ඔන්න මම එකකට කොටස් හතරක් අයිති බව ඔබට කිව්වා. ආපහු මතක් කරනවා මොකද මේ 44 හැදෙන හැටි ඔබට පහසුවෙන් සටහන් කරගන්නට ඕන නිසා. ජරා මරණ දන්නා නුවණ, ජරා මරණ හටගන්නා ආකාරය දන්නා නුවණ, ජරා මරණ නවත්ත ගැනීම දන්නා නුවණ, ජරා මරණ නවත්ත ගන්නා පිළිවෙත දන්නා නුවණ. මට එතෙන්දී අවසාන කාරණේට තව ටිකක් එකතු කරන්න ඕන. ජරා මරණ නවත්වීම දන්නා නුවණ කියලා කියනකොට නැත්නම් පිළිවෙත කියනකොට ඒ තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය. සම්මාදිට්ඨියෙන් මේ ජරා මරණ ඇති වෙන ස්වභාවයේ දකින්න එක්කනට තමයි මේ ශරීරය දිරන්නේ, මැරෙන්නේ කර්ම නිසා කියලා කල්පනා කරන්නේ නැතුව මේ ශරීරයාගේ ස්වභාවය මෙයයි, මේ හැදිලා තියෙන සංහිතියේ ඇති වෙන වෙනස නිසා, සංකාරයාගේ අනිත්‍යතාවය නිසා තමයි මේ දිරීම මරණය සිද්ධ වෙන්නේ කියන එක දකින්න පුළුවන් නම් අන්න එතන සම්මාදිට්ඨිය පහළ වෙනවා. ඊට පස්සේ සම්මා සංකල්පය ගොඩනගනවා. කොහොමද සම්මා සංකල්පය ගොඩනගන්නේ? මේ ශරීරය නැවත නැවත නොලැබිය යුත්තක්. මේ ශරීරය නැවත නැවත භව සසරේ ලැබුණත් මේ දුක දුකමයි. ඒ නිසා ශරීරයක් ලබන්නේ උපතක් තිබුණොත් මං උපත නවත්වා ගැනීම සඳහා සංසාරයෙන් නික්මීම සඳහා නෙක්ඛම්ම සංකප්ප ඇති කරගන්නවා කියන අදහස ඇති කරගන්නවා. ওই විදිහට ආර්ය අෂ්ටාංග මාර්ගයේ ලෝකෝත්තර පක්ෂයට ඇතුළත් කරලා අංග 8කින් යුක්තව සංවර්ධනය කරගන්න එක්කන තමයි ජරා මරණ නවත්වන පිළිවෙත අනුගමනය කරන්න පින්වත්නි. දැන් එතකොට ඊළඟට වදාරනවා ඉපදීම. ඉපදීමෙත් අර විදිහටම කාරණා හතරයි. ඉපදීම දන්නා නුවණ, ඉපදීම හට ගැනීම දන්නා නුවණ, ඉපදීමේ නැවැත්ම දන්නා නුවණ, ඉපදීම නවත්වා ගැනීමේ පිළිවෙත දන්නා නුවණ. දැන් එතකොට 4යි 4යි 8යි. දැන් මම දෙවෙනි කාරණාවත් ඉඩකඩ ලැබෙන විදිහට විස්තර කළා. ඊළඟට ජාතිය හටගන්නේ ඇයි? පින්වත් ඔබට දැන් මතකයි. හේතුඵල න්‍යාය අගසිට මුලට තෝරගෙන යනකොට මේ ටික හරි පැහැදිලි. ජරා මරණ හටගන්නේ ජාතිය නිසා, ජාතිය හටගන්නේ භවය නිසා. දැන් එතකොට භවයටත් ඒ විදිහටම කාරණා හතරක් තියෙනවා. භවය පිළිබඳව දන්නා නුවණ, භවයේ හට ගැනීම පිළිබඳව දන්නා නුවණ, ඒ වගේම භවයේ නැවැත්ම දන්නා නුවණ, භවයේ නැවැත්මේ පිළිවෙත දන්නා නුවණ. දැන් එතකොට අපිට තවත් කරුණු හතරක් එකතු වුණා. ඊළඟට උපාදානයත් එහෙමයි. උපාදානය කියන කාරණාවත් උපාදානයේ දන්නා නුවණ, උපාදානයේ හට ගැනීම දන්නා නුවණ, උපාදානයේ නැවැත්ම දන්නා නුවණ, උපාදානයේ නැවැත්මේ පිළිවෙත දන්නා නුවණ. ඊළඟට දැන් අපි දන්නවා ජරා මරණ හටගන්නේ ජාතිය නිසා, ජාතිය හටගන්නේ භවය නිසා, භවය හටගන්නේ උපාදාන නිසා. උපාදාන හටගන්නේ මුල ඉඳලා ගන්න ඔබට කටපාඩම් නේද? අවිජ්ජා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූපක්, නාම රූප පත්‍ය සලආයතන, සලආයතන පත්‍ය පස්සෝ, පස්ස පත්‍ය වේදනා, වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදාන. අන්න ඔබට පහසුවෙන් ඒක ආපහු ග්‍රහණය කරගන්න පුළුවන්. උපාදානය හැදෙන්නේ තණ්හාව නිසා. එහෙනම් තණ්හාවෙත් අර විදිහට ප්‍රභේද හතරක් තියෙනවා. මොකද්ද? තණ්හාව දන්නා නුවණ, තණ්හාව හට ගැනීම දන්නා නුවණ, තණ්හාවේ නැවැත්ම දන්නා නුවණ සහ
තණ්හාව නවත්වා ගැනීමේ පිළිවෙත දන්නා නුවණ. ඊළඟට වේදනාව ගැනත් එහෙමයි. වේදනාව දන්නා නුවණ, වේදනාව හට ගැනීම දන්නා නුවණ, වේදනාවේ නැවැත්ම දන්නා නුවණ, වේදනාව නවත්වා ගැනීමේ පිළිවෙත දන්නා නුවණ. ඊළඟට වේදනාව හටගන්නේ ඇයි? ස්පර්ශ නිසා. පස්සපත්‍ය වේදනානේ. එහෙනම් ස්පර්ශයේ ඒ විදිහට කොටස් හතරයි. ස්පර්ශය දන්නා නුවණ, ස්පර්ශය හට ගැනීම දන්නා නුවණ, ස්පර්ශයේ නැවැත්ම දන්නා නුවණ, ස්පර්ශය නවත්වා ගැනීමේ පිළිවෙත දන්නා නුවණ. ඊළඟට ස්පර්ශය හටගන්නේ ඇයි? ශලායතන නිසා. ඒ කියන්නේ ඇස කන නාසය දිව ශරීරයට අරමුණු ගැටීම නිසානේ ස්පර්ශය හටගන්නේ. එතකොට ස්පර්ශයත් ඒ විදිහයි. ස්පර්ශය දන්නා නුවණ, ස්පර්ශය හට ගැනීම දන්නා නුවණ, ස්පර්ශයේ නැවැත්ම දන්නා නුවණ, ස්පර්ශයේ නැවැත්මේ පිළිවෙත දන්නා නුවණ. එහෙනම් ස්පර්ශය හටගන්නේ නැත්නම් ෂඩේන්ද්‍රයන් තියෙන්නේ කොහෙද? නාම රූප දෙක තුලනේ. එහෙනම් නාම රූපය පිළිබඳවත් අර විදිහටම කොටස් හතරයි. නාම රූප ගැන දන්නා නුවණ, නාම රූප හට ගැනීම දන්නා නුවණ, නාම රූප නැවැත්ම දන්නා නුවණ, නාම රූප නැවැත්මේ පිළිවෙත දන්නා නුවණ. නාම රූප දෙක හටගන්නේ කුමක් නිසාද? දැන් අපිට මේ භවයේදී මේ නාම රූප දෙක හම්බ වුණා. නාම රූප දෙක හම්බ වුණේ ඇයි? එහෙම නැත්නම් අපි මැරිලා ගිහිල්ලා ආයෙත් අලුත් ආත්ම භාවයක නාම රූප දෙකක් හදනවා. නාම රූප දෙකක් අපට හමු වෙනවා. කුමක් තියෙන නිසාද? විඥානයක් තියෙන නිසා. භවගාමි විඥානයක්. එහෙමනම් විඥානයත් ඒ විදිහට කොටස් හතරයි. විඥානය ගැන දන්නා නුවණ, විඥානයේ හට ගැනීමේ දන්නා නුවණ, විඥානයේ නවත්වා ගන්නා නුවණ, විඥානයේ නවත්වා ගැනීමේ පිළිවෙත දන්නා නුවණ. එතකොට දැන් අපි දන්නවා අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානන්නේ. විඥානයේ හටගන්නේ කුමක් නිසාද? සංඛාර නිසා. අර මම කිව්ව පුඤ්ඤාවි සංඛාරා, පුඤ්ඤාවි සංඛාරා, අනින්ජාවි සංඛාර දන්නා පහ මුලට ආවා. සංඛාර ගැන දන්නා නුවණ, සංඛාර ගැන හට ගැනීම දන්නා නුවණ, සංඛාර නැවැත්ව දන්නා නුවණ, සංඛාර නැවැත්මේ පිළිවෙත දන්නා නුවණ කියන මෙන්න මේ කොටස් 11. මොනවද කොටස් 11? ආපහු මම මතක් කරන්න මුලින් ඉඳලා ජරා මරණ, ජාතිය, භවය, උපාදානය, තණ්හාව, වේදනාව, ස්පර්ශය, ශලායතන, නාම රූප, විඥාන, සංස්කාර. මෙන්න මේ කොටස් 11ට එක කොටසකට 4 බැගින් 11න් වැඩි කළාම කීයද? 44යි. යම් කිසි කෙනෙක් මෙන්න මේ ජරා මරණ දන්නා නුවණ, හට ගැනීම දන්නා නුවණ, නැවැත්ම දන්නා නුවණ, පැවැත්මේ පිළිවෙත දන්නා නුවණ ආදී ඥාන දර්ශනයන් තුන් කාලයටම සම්බන්ධ කරලා බලනකොට අතීත කාලෙත් මේ ජරා මරණ හටගත්තේ මෙන්න මේ ඉපදීම නිසා. එන වර්තමාන කාලෙත් එහෙමයි. අනාගත කාලෙත් එහෙමයි. අන්න තුන් කාලයටම සම්බන්ධ කරලා මේ ඥානෙ උපදවගත් පුද්ගලයාගේ මාර්ග ඥානයත් ප්‍රත්‍යවේක්ෂා ඥානයත් පිරිසිදුව පහළ වෙනවා. ඒ ආර්ය ශ්‍රාවකයා අඳුන්වන්නේ මේ කෙටියෙන් ඊටාම කෙටියෙන් මතක් කළේ ඒ ආර්ය ශ්‍රාවකයා අඳුන නම් කීපයක් තියෙනවා. එයා දෘෂ්ටි සම්පන්න පුද්ගලයෙක්. දැකිය යුත්ත දැකගත් පුද්ගලයෙක්. ඒ වගේම එයා දර්ශන සම්පත්තියෙන් යුක්ත කෙනෙක්. එයා සද්ධර්මයට පැමිණිච්ච කෙනෙක්. එයා සද්ධර්මයේ දැක්ක කෙනෙක්. එයා ශෛක්ෂ ඥානයෙන් සමන්නාගත කෙනෙක්. කවුද ශෛක්ෂ ඥානය කියන්නේ මොකද? සෝවාන් මාර්ගයේ සිට අරහත් මාර්ගයේ දක්වා මාර්ගඵලලාභී පුද්ගලයන් 7 දෙනා අඳුන්වන්නේ ශෛක්ෂ නොහොත් සේක පුද්ගලයෝ හැටියට. ඒ හේතුඵල ධර්මයේ 44 ආකාරයෙන් ඥාන වස්තුවක් වශයෙන් අවබෝධ කරගන්න එක්කනා දකින්න එක්කනා එයා ඒකාන්තයෙන් සෝවාන් මාර්ගඵලයෙන් පිටත අරහත් මාර්ගයේ දක්වා තියෙන මේ මාර්ග ධර්ම අතරත රැඳිච්ච කෙනෙක්. එයා ඒ නිසා ඒ සේක විද්‍යාවෙන් සමන්නාගතයි. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා එයා ධර්ම ශ්‍රෝතයට පැමිණිච්ච කෙනෙක්. ධර්ම ශ්‍රෝතය කියන්නේ ධර්මයේ නම් වූ සැඩපහර. ඒකට කියනවා තවත් සරල වචනින් කෝ සෝතාපට්ටි මාර්ගලාභියෙක්. සෝතාපට්ටි මාර්ගලාභයෙන් ඉදිරියට ගමන් කරපු කෙනෙක්. ඒ වගේම එයා ආර්ය වූ නිබ්බේධික ප්‍රඥාව ඇති කෙනෙක්. ආර්යයන් වහන්සේලා යමක් පිළිබඳව යම් කිසි ආකාරයක අවබෝධයකින් කලකිරෙනවද? අන්නේ කලකිරීම හදාගත්ත කෙනෙක් තමයි නිබ්බේධික ප්‍රඥා ඇති පුද්ගලයා. එයා අමාදොරෙහි හැපී සිටින උතුම් ශ්‍රාවකෙක් හැටියට භාග්‍යතුන් වහන්සේ ඒ පඨම ඥානවත්තු සූත්‍රයේදී පැහැදිලි කරලා දේශනා කරනවා. පින්වත්නි ඊළඟට මා කිව්වා ඥානවත්තු සූත්‍ර දෙකක් තියෙනවා. ဒုတိ ය ඥානවත්තු සූත්‍රයත් ඉතා කෙටියෙන් නමුත් ඔබට මතක් කළොත් හොඳයි කියලා හිතනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා හේතුඵල ධර්මයේ නැවත මෙන්න මේ විදිහට.
ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ ඇති වෙනවා. ජාතිය නැති කල්හි ජරා මරණ නැති වෙනවා. පින්වත් ඔබට ඒක නම් හොඳට හුරුයි මං හිතන්නේ. අස්මින් සති ඉතං හෝති අස්මින් නසති ඉදං නහෝති කියලා අහලා ඇතිනේ. මේ ඇති කල මේ ඇත, මේ නැති කල මේ නැත. එහෙමනම් ඉපදීම ඇති කල්හි ජරා මරණය තියෙනවා. ඒක හරි. අපි දැන් මීට පෙර ඥානවත් සූත්‍රයේදීත් කතා කළා. ජාති ප්‍රත්‍ය නිසා ජරා මරණ ඇති වෙනවා. ජාතිය නැත්නම් එහෙමනම් ජරා මරණ ඇති වෙන්නේ නැහැ. එතකොට අතීතයේ ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ හටගත්තා. ජාතිය නැති කල්හි ජරා මරණ නැති වුණා. අනාගතයේදීත් ඒක එහෙමමයි. ජාතිය නිසා ජරා මරණ හටගන්නවා. ජාතිය නැති කල ජරා මරණ නැති වෙනවා. එතකොට ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ නැති වෙන බවත්, ජාතිය නැති වුනහම ජරා මරණ නැති වෙන බවත් තුන් කාලෙට දාපුවාම එතන කරුණු තුනයිනේ. කරුණු තුනක් වුණාට කරුණු හයක් වෙනවා. මොකද ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ ඇති වෙච්ච එක වර්තමානෙත් එහෙමයි, අතීතෙත් එහෙමයි, අනාගතෙත් එහෙමයි. කරුණු තුනයි. ජාතිය නැති කල්හි ජරා මරණ නැතිවීම අතීතෙත් එහෙමයි, වර්තමානෙත් එහෙමයි, අනාගතෙත් එහෙමයි. කරුණු තුනයි. දැන් එතකොට ඔන්න එක කාරණාවකට ජාති ප්‍රත්‍ය මුල් කරගත්ත කාරණාවට කරුණු හයක් අයිති. ඒ කරුණු හය ගැන දන්නා ඥානය තියෙනවානේ. ඒ කියන්නේ මේ පිළිබඳව ඇති කරගත්ත අවබෝධය තියෙනවානේ. ඒ අවබෝධයේ සහිත ඥානයත් ක්ෂය වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා මෙනෙහි කරන්න කිව්වා. වියවන ස්වභාවයෙන් යුක්තයි කියලා මෙනෙහි කරන්න කිව්වා. විරාග ස්වභාවයෙන් යුක්තයි කියලා මෙනෙහි කරන්න කිව්වා. නිරෝධ ස්වභාවයෙන් යුක්තයි කියලා මෙනෙහි කරන්න කිව්වා. එතකොට කරුණු හතක් වෙනවා. දැන් කරුණු හත ආපහු මතක් කරනවා. එකකට අයිති කරුණු හත. එතකොට අනිත් එක අපිට කෙටියෙන් නාම මාත්‍ර වශයෙන් විතරක් කතා කරන්න පුළුවන්. ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ ඇති වෙන බව දකින කාල තුනයි. ඒ වගේම ජාතිය නැති කල්ල ජරා මරණ නැති වෙනවයි කියන එක දකින ඥානය කාල තුනකට බෙදෙනවා. ඒ කරුණු හය දැකීම සඳහා පහළ වන ඥානයත් අනිත්‍යයි කියලා ඒ ඥානයගේ ඇති වෙන වෙනස් වීමක් දකිනකොට කරුණු හතක් වෙනවා. ඒ වගේ කරුණු හතකට නැවත බෙදෙනවා. අර අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව කියන ඒ කොටස් 10ම නැවත එතකොට එක කොටසකට හත බැගින් කොටස් 11ක් තියෙනවනේ. මොකද්ද කොටස් 11? ජරා මරණ ජාති එකක්, ඊළඟට භව තව එකක්, ඊළඟට උපාදාන තව එකක්, තණ්හා තව එකක්, වේදනාව තව එකක්, ස්පර්ශය තව එකක්, සලආයතනේ තව එකක්, නාම රූප තව එකක්, විඥානයේ තව එකක්, සංස්කාරයේ තව එකක්, අවිද්‍යාව තව එකක්. ඔය විදිහට එකකට කොටස් 7 බැගින් කොටස් 11ට ඥානවස්තු 77ක් භාග්‍යතුන් වහන්සේ ඥානවස්තු හරහා දේශනා කරනවා. පින්වත්නි, මෙන්න මේ විදර්ශනා ඥානය එතකොට තරමක් ගැඹුරු දහමක්. අපිට ඒක පැහැදිලි. තථාගතයන් වහන්සේ මේ ඥානවස්තු සූත්‍ර දේශනාව හරහා දේශනා කරන වැදගත්ම කාරණා ගණනාවක් තියෙනවා තව අපට ඉදිරියට සාකච්ඡා කරන්න. අපි ඒ පිළිබඳවත් ඉතා කෙටියෙන් නමුත් මෙතෙන්ට එක්කහු කරගත්තොත් අපිට අද පුළුවන් වෙයි මරණානුස්සති භාවනාව පිළිබඳව කාරණා ටික අවසන් කරන්න. ඒ වගේම මේ ඥානවස්තු විග්‍රහ කරන තැන භාග්‍යතුන් වහන්සේ පින්වත්නි තවත් වැදගත් දේශනාවක් කරනවා. ඒ තමයි අෂ්ටවිද්‍යා ඥාන. පින්වත් ඔබට අෂ්ටවිද්‍යා ඥාන මතකයි. බුදු ගුණවල ත්‍රිවිද්‍යා අෂ්ටවිද්‍යා කියලා අපි අහලා තිනවා. ඒ ත්‍රිවිද්‍යා ඥාන පිළිබඳවත් ලැබෙන ප්‍රතිලාභය මේ මරණානුස්සතිය ඇතුළු භාවනා වැඩිමෙන් ලැබෙන උතුම් ප්‍රතිලාභයක්. දැන් අර හේතුඵල ධර්මයේ පිළිබඳව කරපු දේශනාව කොටස් 44යි කොටස් 77යි මේ දෙකම භාවනාවක නිරත වෙන ශ්‍රාවකයා විදර්ශනාවට හැරෙනකොට ඇති වෙන ධර්ම අවබෝධයයි හේතුඵල අවබෝධයයි. එතකොට ඒ බඳු ශ්‍රාවකයෙකුට තවත් ලැබෙන ඥාන විශේෂයක් හැටියට තමයි අෂ්ටවිද්‍යාව හඳුන්වන්නේ. අෂ්ටවිද්‍යාවේ පළවෙනි ඥානය ඊට කෙටියෙන් අපි සාකච්ඡා කරමු. විපස්සනා ඥානය. විපස්සනා ඥානය නව මහා විදර්ශනාව කියලා පින්වත්ව බහලා තියෙනවා. කොටස් 9කට බෙදෙනවා. ඒවත් කෙටියෙන් සටහන් කරගන්න එක හොඳයි. පළවෙනි එක තමයි සම්මන්සන ඥානය. සම්මසන ඥානය කිව්වත් කමක් නැහැ. සම්මන්සන ඥානය කියන්නේ නාම රූප ධර්මයන් ත්‍රිලක්ෂණයට නගා බලන එක. දැන් අපි ඕනෑම භාවනාවක් බුදුගුණ භාවනාව වේවා, මෛත්‍රී භාවනාව වේවා, අසුභ මරණ සති මොනමම භාවනාවක් වේවා, භාවනාව කරලා භාවනාවෙන් හිත මෑතට ගන්නට පෙර
සම්මන්ත්‍රණය කරනවා. මොනවද සම්මන්ත්‍රණය කරන්නේ? මේ භාවනාවේ නිරත වෙච්ච මගේ සිතත්, එහෙම නැත්නම් මානසිකාර කළ මගේ සිතත්, ඒ වගේම භාවනාව සඳහා වාඩි වෙලා හිටපු මගේ ශරීරයත්, මේ දෙක හැම ක්ෂණයක් පාසාම අනිත්‍ය ස්වභාවයට පත් වුණාය, දුක්ඛ ස්වභාවයට පත් වුණාය. එබැවින් භාවනාව ආරම්භයේදී හෝ වේවා, භාවනාව මධ්‍යයේදී හෝ වේවා, භාවනාව සමාප්තියේදී හෝ වේවා, මේ මොහොතේදී හෝ වේවා, අතීතයේදී හෝ වේවා, අනාගතයේදී හෝ වේවා, කොයියම්ම තැනකදීවත් දෙමොහොතක් මම කියලා ගන්න පුළුවන් ශක්තියක්, ස්වභාවයක් මේ රූපේවත් මේ නාමේවත් නැහැ. හේතුව හැම ක්ෂණයක් පාසාම මේ නාම රූප සහිත පුද්ගල වෙනස් වෙච්ච නිසා. අන්නේ සම්මන්ත්‍රණ ඥානය සකස් කරගත්තාම මමයේ මගේ කියන සක්කාය දිට්ඨිය බිඳිලා සෝවාන් මාර්ගයට පිවිසෙන්නට පුළුවන්කම ලැබෙනවා. ඊළඟ කාරණය විපස්සනා ඥානවල දෙවැන්න තමයි උද්‍යප්පේ ඥානය. මේ මොහොතේම මේ නාම රූප ධර්මයන්ගේ වෙනස Tamanට වැටහෙන්නට ගන්න එක කාරණාවක් තමයි, තමන් වාඩි වෙලා හිටපු ඉරියව්වේ පැයක්මාරක් වාඩි වෙලා ඉන්නකොට මුලින් වාඩි වෙනකොට තීච්ච සුවයට වඩා දුක්ඛිත ස්වභාවයක් නැත්නම් අපහසුයක් ඔබට දැනෙනවා නම් අන්න ඔබට වැටහෙනවා පෙරලෙන ස්වභාවයක්. උද්‍යප්පේ කියන්නේ ඇති වෙන දේ නැති වෙන නිසායි එහෙම වෙන්නේ. මේ මොහොතේම ඇති වී නැති වී යන ස්වභාවය නිසා වේදනාවක් හටගත්තා. තුන්වෙනි විපස්සනා ඥානෙ හැටියට හඳුන්වන්නේ භංග ඥානය. රූපාදී ධර්ම නිරන්තරයෙන් වෙනස් වෙන නිසා ඒ අනිත්‍ය ආදී වශයෙන් දකින්නට යම වෙනාට කියනවා භංග හෙවත් අනිත්‍ය භාවය භංග වීම සිද්ධ වෙන කාරණාව ශරීරයේ දෙස බලනකොට එයාට භංගානුපස්සනා ඥානය කියන එක පහළ වෙන්නේ. ඒ වගේම මා මතක් කළ හැටියට බහිතූපට්ඨාන ඥානය හතරවෙනි විපස්සනා ඥානයයි. සංස්කාරය තුන් කාලෙදීම අනිත්‍ය වෙනවා කියන එක දකින්නවනම් පුඤ්ඤාභි සංඛාරයත් අපුඤ්ඤාභි සංඛාරයත් තානෙන්ජාභි සංඛාරයත් එහෙම නැත්නම් පුණ්‍ය ශක්තියට ලැබෙන විපාකයත් පාප කර්ම වලට ලැබෙන විපාකයත් ධ්‍යාන වලට ලැබෙන විපාකයත් මේ තුනම නිරන්තරයෙන්ම අතීතයේත් අනාගතයේත් වර්තමානයේත් අනිත්‍ය වෙනවා කියන අවබෝධයෙන් යුක්තව දැකීම බයිතූපට්ඨාන ඥානයයි. පස්වෙනි විපස්සනා ඥානය හැටියට හඳුන්වන්නේ ආදීනවානුපස්සනා ඥානය. සියලුම භවවල තියෙන අනිත්‍ය ආදීනව දැකලා භවයන් ප්‍රාර්ථනා කරන්නේ නැත්තම් යමෙක් අන්න යා භවයාගේ ආදීනව දැනගත්ත කෙනෙක්. එයා විදර්ශනාවෙන් භවය දිහා බලපු කෙනෙක්. ඊළඟට නිබ්බිදානුපස්සනා ඥානය කියන්නේ හයවෙනි ඥානය විපස්සනා ඥානවල. සියලු සංස්කාරවල අනිත්‍ය ආදීනව දුටු පුද්ගලයා ඒ වගේහි කලකිරෙනවා. මේ සංස්කාරවල අනිත්‍ය ස්වභාවය නිසා මට දුකක් ඉපදුනා කියලා ශරීරය දිහා බැලුවත්, අනිත් බාහිර වස්තු සම්පත් දිහා බැලුවත්, අපි හිතමු උදාහරණයක් වශයෙන් සරලව ඇහැට ලස්සන රූපයක් තිබුණා. ලස්සන මලක් නිතරම දකින්න තිබුණා ගේ දොරකඩ. ඒ මල අනිත්‍ය ස්වභාවයට පත් වෙනවා. අන්න එතන ආදීනවේ පෙනුණා. ආදීනවෙන් දුකක් හටගත්තා. ඒ නිසා මේවා කොයිතරම් ලස්සනට තිබුණත් මේ වගේ ස්වභාවය මේක නේද කියලා නිබ්බිදානුපස්සනා කියන කලකිරෙනවා. ඒ වගේම හත මුංචිතු කම්මිතා ඥානෙ විපස්සනා ඥානව හත්වෙනි ඥානය. මේ සංසාරයේ මේ වගේ එකක් නම් මේ සංසාරයෙන් මං අත්මිදෙන්න ඕනේ කියන ඥාන දර්ශනය පහළ වෙනවා භාවනා යෝගියාට. ඒකට කියන්නේ මුංචිතු කම්මිතා නැත්නම් මිදෙනු කැමැත්ත. විපස්සනා ඥානවල අටවෙනි ඥානය පටිසංකානුපස්සනා ඥානය. සසරින් මිදීමට කැමැති පුද්ගලයා නැවත සංස්කාරයන් ප්‍රත්‍යවේක්ෂා කරලා නැවත නැවතත් මං සංස්කාරයන් සකස් කරන්නේ නැහැ කියන අවබෝධයට ඇවිල්ලා සියලු සංස්කාරයන් ත්‍රිලක්ෂණයට නගා බලනවා. මේවා බොහොමත්ම ගැඹුරු කාරණා පින්වත්නි. නමුත් මේ විපස්සනා ඥානයට අදාළ ඥාන වස්තු පිළිබඳව මේ කාරණා ටික විග්‍රහ කළ යුතුම නිසා අපි කෙටියෙන් සාකච්ඡා කරමු. ඉදිරියට නැවත එකක් කාරණා විස්තර කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. නවවෙනි කාරණේ සංකාරූපේක්ඛ ඥානය. ඒ කිව්වේ සියලු සංස්කාර ධර්මයන් ආත්මසාර වශයෙන් ගන්න නැතුව ඒවා කෙරෙහි මැදහත්ව බලනවා. ඒ කිව්වේ මේ සංස්කාර ධර්මයන් මමයි කියලා ගන්න දෙයක් නැහැ, මගේ කියලා ගන්න දෙයක් නැහැ. පරිහරණය කිරීමෙන් පමණක් මගේ හිත උපේක්ෂාවේ පිහිටවනවා කියලා ඔන්න සංකාරූපේක්ඛා ඥානය නැත්නම් සංකාරයන් පිළිබඳ උපේක්ෂාව වඩනවා. මේ තමයි අෂ්ටවිද්‍යා ඥානවල පළවෙනි ඥානයේ කොටස් 9. ඒකට කිව්වේ නව මහා විදර්ශනා ඥානය. දෙවනි ඥානය මනෝමයිද්දි ඥානය. මනෝමයිද්දි ඥානය කියන්නේ භාග්‍යවතුන් වහන්සේට තිබිච්ච තවත් විශේෂ ඥානයක්.
තමන් වහන්සේගේ ශරීරයට සම්බන්ධ සකලාංග ඇති සම්පූර්ණ ආත්ම භාව මවා ගැනීමේ 이르දිය. පින්වත් ඔබට මතකයි රුවන් සක්මනේ යෙදෙන අවස්ථාව. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එක පැත්තකින් ඉදිරියට වඩිනවා. ඒ වගේම බුදුරුවක් භාග්‍යතුන් වහන්සේ වඩින දෙසට ඉදිරියට වඩිනවා. මේ බුද්ධ රූපය මැව්වේ මොකෙන්ද? මනෝමය ඉද්ධි ඥානේ. උන්වහන්සේ බොහෝ වාරවල ධර්ම දේශනා කරගෙන යනකොට උනත් උන්වහන්සේට අපහසුාවක් පීඩාවක් දැනෙනවා නම් දෙපැයකට වඩා අධික කාලයක් භාග්‍යතුන් වහන්සේට එක ඉරියව්වේ වැඩ ඉන්න බැරි ස්වභාවයක් පොන්ද වේදනාවක් තිබුණ බව අපි අහලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ මනෝමය ඉද්ධියෙන් තමන් වහන්සේගේ රූපයක් නිර්මාණය කරලා ධර්ම දේශනා නවත්තන්න නැතුව කරගෙන යනවා. උන්වහන්සේ භෞතික ශරීරයෙන් විවේක ගන්නවා. ඒක කරන්නේ මනෝමය ඉද්ධි ඥාණයෙන් පින්වත්නි. ඊළඟට භාග්‍යතුන් වහන්සේ තමා වෙනුවෙන් වගේම අනිත් අය වෙනුවෙන් පවත්වන තුන්වෙනි ඥානය තමයි ඉද්ධිවිද ඥානය. ඉද්ධිවිද ඥානය කියලා කියන්නේ තමන් වහන්සේ යමක් අදිෂ්ඨාන කරනවා නම් අර ඔබ අහලා තියෙනවා එක රෝම කෝපයකින් ජල කඳකුත් තව රෝම කෝපයකින් ගිනි කඳකුත් නිකුත් කරන 이르දියක් තිබුණ කියලා භාග්‍යතුන් වහන්සේට ඒකත් එක්තරා ඥාන සම්පත්තියක් ඉද්ධිවිද ඥානයක්. ඒ වගේම දිබ්බසෝත ඥානය අපි දන්නවා ළඟ දුර සියල්ල අසා ගන්නට පුළුවන් විදිහේ ඥානයට කියලා දිබ්බසෝත ඥානය. ඒ වගේම චේතෝපරි ඥානය කියන්නේ අනුන්ගේ සිත් දැනගන්න ඥානය පස්වෙනි ඥානය. හයවෙනි ඥානය පුබ්බේ නිවාසානුස්සති ඥානය පෙරවිසූ කඳ පිළිවෙල දන්නා නුවණ. හත්වෙනි කාරණාව දිබ්බ චක්ඛුව සතියක් ඇතුළත මැරෙන උපදින සත්වයන්ගේ කුසල කර්ම රැස් කරන සත්වයන් සහ ලෝක දැනගන්නා ඥානය. අටවෙනි ඥානය තමයි අෂ්ට විද්‍යාවල ආසවක්කේ ඥානය. සකල ආශ්‍රවයන් ඡය කරන අරහත් මාර්ග ඥානයයි ඒ අටවෙනි ඥානය හැටියට හඳුන්වන්නේ. භාග්‍යතුන් වහන්සේට පමණක්ම පහළ වන ඥාන දර්ශන නෙවෙයි මේ පින්වත්නි. භාවනා වඩන ඕනෑම යෝගියෙකුට පහළ කරගන්න පුළුවන් විදිහේ ඥාන සම්පත්තියෙන් හැටියටයි මේ ඥාන ප්‍රතිලාභ කියන තේමාව හරහායි මම මේ ටික සාකච්ඡා කළේ. මේ අනුව අපට පැහැදිලි වෙනවා තථාගතයන් වහන්සේ වදාළ මේ ඥාන සම්පත්තිය උදෙසා යන මාර්ග ධර්මයේ පින්වත්නි තාම පැහැදිලිව තව පෙන්눔 කරන එක සූත්‍ර දේශනාවක් මම කෙටියෙන් පින්නත් ඔබට මතක් කරන්නම්. ආනන්ද සප්පහාය සූත්‍රය කියලා සූත්‍ර දේශනාවක් තියෙනවා. ඒ සූත්‍ර දේශනාව තුළ පැහැදිලි කරනවා මහණෙනි යමෙක් මේ වස්තුකාම ක්ලේශකාම දෙක ඇතුව නැතිව යන බවත් අනිත්‍ය බවත් සාරයක් නැති බවත් හිස් බවත් විනාශන ස්වභාවයෙන් යුක්ත බවත් බාල හැඟීම් ඇති පුද්ගලයාට ඒවා මමේ මගේ කියන හැඟීම් ඇතික වෙන බවත් මෙලොව පරලොව මනුෂ්‍ය හෝ දේව කාම ගුණ කාම සංඥා යන සියලුම දේවල් මාරයාට අයිති පළවේග වශයෙන් මාරයාගේ වසඟේ වැටෙන බව තේරුම් ගන්නවා නම් ඒ මාරයාගේ ගොදුරු බවත් පැහැදිලි කරලා කෙනෙක් තේරුම් අරගත්තොත් මේ කාමයාගේ දැඩි ලෝභයත් ව්‍යාපාදයත් ඒ වගේම සාරම්භය නොහොත් එකටක වැඩියෙන් කිරීම නම් වූ මේ කෙලෙස් ධර්ම තුන ආර්ය ශ්‍රාවකයාට අන්තරාය කර කරුණු හැටියට වැටහෙන්න පටන් ගන්නවා. මේ ඥාන දර්ශනය පහළ වීමේ ඊ타ත්ම වැදගත් අවස්ථාවක් මේ. ඒකෙ මෙතන ආනන්ද සප්පහාය කියන පින්වත්නි අපි දන්නවනේ ආනන්ද කියලා කියන්නේ ධ්‍යාන මට්ටම කියන එකනේ. මෙතන අරූපාවචර ධ්‍යාන දක්වාම හිත වඩපෝ උත්තමයට ඊළඟට පහළ වෙන අරමුණු වල ඥාන සම්පත්තියන් පිළිබඳව මේ කතා කරන්නේ. මේ පිළිබඳව හොඳින් දන්න ආර්ය ශ්‍රාවකයා කාම ගුණයේ මැඩගෙන ධ්‍යාන අරමුණු කරන සිතින් අදිෂ්ඨාන කරලා විපල වූ මහග්ගත සිතින් වාසය කරනවා. එහෙම වාසය කරන එක්කෙනාට ඉහත කියපු අකුසල් තුන. මොකද්ද අපි විශේෂයෙන් හිත ඥාන සම්පත්තියට නබුරු කරනකොට අඩු කරගන්න ඕන කෙලෙස් ධර්ම තුන දැඩි ලෝභයයි ව්‍යාපාදයයි සාරම්භයයි. මෙන්න මේ ක්ලේශ ධර්ම තුන යමෙක් අවබෝධයෙන් යුක්තව පහළ වෙන විටම අඳුනගත්තොත් මෙන්න මේ දැඩි ලෝභය මට අන්තරාය කර පිළිස හේතු වෙනවා. ඒ නිසා මම මේ කොයියම්ම දෙයකට හරි ඕනෑවට වඩා ඇලීමක් ඕනෑවට වඩා බැඳීමක් ඇති කරගන්නේ නැහැ. ඒ වගේම හිත තුළ ගැටීමක් ඇති වෙච්ච වහාම අඳුර ගන්නවා මේ ඥාන සම්පත්තිය ඇති පුද්ගලයා. මේ ගැටීම බලවත් කරගත්තොත් මට සංසාරික ප්‍රවෘත්තිය නවත්ත ගන්න බැරි වෙනවා එකක්. අන්තික මෙලොව වශයෙන් මගේ අරමුණ සඵල කරගන්න බැරි වෙනවා තව එකක්. ඒ නිසා
මම මේ ව්‍යාපාදේ නවත්ත ගන්න ඕනා කියන අවබෝධය ඇති කර ගන්නවා. ඒක චතුර්ථ ධානයේට සමවැදිච්ච පුද්ගලයාට බොහොම පහසුවෙන් කරන්න පුළුවන් වැඩක්. එතෙන්ට එනකම්ම බොහොම අමාරුයි මේ දැඩි ලෝභයත් ව්‍යාපාදයත් කියන කාරණා වගේම සාරම්භය කියන්නේ පින්වත්නි එකටක කිරීම කියන එකනේ. දැන් අනිත් අය කරන දෙයට වඩා වැඩියෙන් යමක් කරන්න තමන්ට නිතර හිතෙනවා නම් අනිත් අය අතර කැපී පේන්න යමක් කරන්න හිතෙනවා නම් ඒකට කියන්නේ සාරම්භය කියලා. එතකොට හොඳ දෙයට උනත් සාරම්භය ඇති කරගත්තොත් පින්වත්නි අරයා මෙච්චර පින්කමක් කළා මම ඊට වඩා එකක් කරන්න ඕන කියලා ඇති කර ගැනීමත් ඒකත් එක්තරා ක්ලේශ ධර්මයක්. ඒකත් සාරම්භයක්. එතකොට මෙන්න මේ අකුසල් තුන තමා තුළින් යටපත් කරගෙන අවබෝධයෙන් ලෝකෝත්තර මහග්ගත බව තුළ තමන්ගේ හිත පිහිටුවාගෙන ක්‍රියාත්මක වෙන්න පුළුවන් නම් කෙනෙකුට අන්‍යයා චතුර්ථ ධානයේට හිත වූ අරමුණක් වැඩුව කෙනෙක් වෙනවා. ඔය විදිහට තථාගතයන් වහන්සේ දේශනා කරන ආනන්ද සප්පාය සූත්‍රයේ පින්වත්නි කරුණු ගණනාවක් පියවර වශයෙන් එක විස්තර කරන්න මේ කාලේ නෙමෙයි. මේ විදිහට ධානවලට හිත නගලා ඒ ධානවලට නංවන ලද්දා වූ සිතත් ධානයේ සඳහා පාදක කරගත්තා වූ අරමුණුත් එයගේම ධානලාභියාගේ රූප කායත් අනිත්‍ය ආදී වශයෙන් කෙනෙකුට දකින්න පුළුවන් නම් අන්‍යයා මරණයේ පූර්වාංග වශයෙන් දැක්ක කෙනෙක් වෙනවා. මරණයේ පූර්වාංගම තත්වය කියලා කියන්නේ තමන්ගේ මේ විදිහට හැම ක්ෂණයක් පාසාම තමන්ගේ මරණය මෙසේ සිද්ධ වුණා නම් මේ භවයාගේ කෙලවරත් මරණය මේ ආකාරයෙන්ම සිද්ධ වෙනවාමයි කියන අවබෝධය ඒ ඇත්තට පහළ වෙනවා. ඉතින් අපි මරණ අනුස්සතියට පූර්වාංගම ප්‍රයෝජනයක් ලැබෙන කාරණාවක් හැටියට නැත්නම් ලැබෙන ප්‍රතිඵලය පිළිබඳවයි මේ දේශනාවෙන් සාකච්ඡා කරන්න කාලය දුන්නේ. අදට ලැබෙන කාලයේ මින් නිමාවට පත්වන නිසා ඥාන සම්පත්තිය උදෙසා වෙන් වුණු මේ දේශනාවට අහුම්කන් දුන්නු හැම දිනාටම ඥාන සම්පත්තියක හිමිකම සඳහා මේ ධර්ම දේශනාව උපකාරයක් වේවා, ශක්තියක් වේවා, බුදුපාමුල පාරමිතාවක්ම වේවා කියලා අපි අධිෂ්ඨාන කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං චිරං රක්칸තු සම්මා සද්ධම්ම දේශනං චිරං රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකන්ති. මෙත්නෙත් පාමුල ධර්මානුශාසනාව නිමාවට පත්වුණේ ඥාන දර්ශන ප්‍රතිරූපය පිළිබඳව ඉතා වැදගත් වූ දේශනාවක් අපේ ඥාන ප්‍රභාව වැඩි වෙන ආකාරයෙන් අද ශ්‍රවණය කරන්නට භාග්‍ය උදා වුණා. ඒ දහම් නැන පුබුදුවාලු පූජනීය කැටවල හේමාලෝක නායක හාමුදුරන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායුෂ ලැබේවා උන්වහන්සේට මේ උතුම් ධර්මීය ආනිශංස බලයෙන් ඒ උතුම් වූ කුසල සම්පත්තියේ අනුහසින් මේ ගෞතම සම්බුද්ධ ශාසනය උතුම් වූ නිර්මල වූ නිර්වාණ ධාතුව සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමින් අපි කෙටි විරාමයක් සඳහා යොමු වෙලායින් පසුව මෙත්නෙත් පාමුල ධර්ම සාකච්ඡාව සමගින් සම්බන්ධ වෙනවා. හොඳයි, අපි නැවතත් මෙත්නෙත් පාමුල සමගයි සම්බන්ධ වෙන්නේ. මෙත්නෙත් පාමුල ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නටයි අපේ සූදානම. ඔබ නිවසේ සිට තරමක් නිදහසේ ඉන්න දවසක් ඉරිදා කියන්නේ සාමාන්‍යයෙන් නිමාඩු දවසක්. හැබැයි මේ කොරෝනා වසංගතය නිසා තාමත් පාසල් දරුවන්ට නැවතත් පාසල් වල නිමාඩු ලැබිලා තිබෙන නිසා ගෙදර නිස්කාන්සුවේ ඉන්න අවස්ථාවක්. ඒ අතරතුර විශේෂයෙන්ම පහවසර ශිෂ්‍යත්ව විභාගයේ අපොස සාමාන්‍ය පෙළ, උසස් පෙළ මේ ආදී කොට කඩයිම් විභාග සඳහා සූදානම් වෙන පරිසරයකුත් තිබෙනවා. ඒ කොහොම නමුත් ඔබේ ඥානය වැඩි දියුණු කර ගැනීම උදෙසා, ධර්මඥානය ලබා ගැනීම උදෙසා, ඒ වගේම ඒ ඥානය මේ කරන සියලු කටයුතු වලට හේතු වන නිසා අද මෙත්නෙත් පාමුල සදහැසිතින් ඔබ ශ්‍රවණය කරන්නට ඇති. ඒ සෑම සියලු දෙනා වෙනුවෙන්ම අදත් මෙත්නෙත් පාමුල ධර්ම සාකච්ඡාවට නැවත වාරයක් පූජනීය වන්දනීය කැටවල හේමාලෝක අපේ නායක හාමුදුරන් වහන්සේව පිළිගනු ලබනවා බොහොම ශ්‍රද්ධා සිතින්. අවසර ස්වාමීන් වහන්සේ, අපේ හාමුදුරුවෝ අපි සාකච්ඡාව ආරම්භ කරමු. ඔබ වහන්සේ සසර බය අපට දැනෙන ආකාරයෙන් සදේශනාව ආරම්භයේදීම කාරණා සිහිපත් කරන්නට යෙදුණා. අපේ හාමුදුරනේ, අපි මේ සසර බය කොච්චර කතා කළා. අල්ප වශයෙන් තමයි සසර බය අපේ මිනිසුන්ට දැනලා තිබෙන්නේ. ධර්මයට නැඹුරු වුණු පිරිසක් ඉන්නවා. ඒ අය සසරේ ආදීනව හඳුනාගෙන තිබෙනවා, බය දැකලා තිබෙනවා. ඒ වෙනුවෙන් දිවි නොතකා කටයුතු කරන අවස්ථා අපි දකිනවා. හැබැයි ඒ අල්ප පිරිසක්, හැබැයි බහුතරයක් දිහා බලන විට ඒ සසර බය වුණට දැනෙන්නේ අල්ප විදිහට. කොතරම් මරණයන් සිදු වෙනවා දැක්කත්, ඒ වගේම ජරාවට පත්වෙන ආකාරය පිළිබඳව කොතරම් දැක්කත්, සතර අපාය පිළිබඳව කොච්චර කිව්වත්, නිරාදුක කිව්වත් බොහෝ දෙනෙට බියක් දෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. සමහරු හිතනවා හුදු මනස්කාත, බොරු එහෙම දේවල් නැහැ.
කොහෙදෝ තියෙන්නේ නිරය කියන්නේ කොහෙද කොහොම කියලා ඔවුන් ඒවා මන්දන්න කුමන හේතුවක් නිසා හෝ ප්‍රතික්ෂේප කරලා තමන්ට සුපුරුදු කෙලෙස් ගුලිවල තැවරීගෙන තවදුරටත් කටයුතු කරන ආකාරයෙන් තමයි අපිට දකින්නට ලැබෙන්නේ. ඉතින් අපේ හැමදෙරේම ඔබ වහන්සේගෙන් සාකච්ඡාවට ප්‍රවේශය ලබා ගන්නට බලාපොරොත්තු වෙන්නේ මෙහෙම වෙන්නේ අපේ ඥානයේ මදිකමක් නිසාද යම් ආකාරයට අකුසලයේ ප්‍රබලත්වයේ මත අපේ හිත මොසපත් වෙලා තිබීම නිසාද අවබෝධය ලබන්නට අපි යොමු නොවීම නිසාද කුමද්ද මේ තත්වයට හේතු වෙලා තිබෙන්නේ කියන කාරණේ පහදන්න එය වඩාත් වැදගත් වේවි. මේ ඥාන ප්‍රභාව පිළිබඳව ඔබ වහන්සේ අද කළ විග්‍රහයත් එක්ක අපේ ඥානයේ තවත් සරලම තැනක තියෙනවා නම් එතනින් හරි උඩට ගන්නට හේතු වේවි කියලා මම විශ්වාස කරනවා. බොහොම ගෞරවයෙන් මේ සඳහා ඔබ වහන්සේට ආරාධනා කරනවා. පින්වත් ඔබ හැම දෙනාටම තුනුරුවනේ අප්‍රමාණ ගුණ ශාන්තියේ අනුභවයෙන් උතුම් ඥාන දර්ශනයන් පහළ කරගෙන දර්ශන සම්පත්තියෙන් යුක්ත වුණා වූත් එවැගේම දෘෂ්ටි සම්පන්නතාවෙන් යුක්ත වුණා වූත් සද්ධර්මයට පැමිණි උත්තමයෙකු වීමේ ශක්තිය ධෛර්යය නැවත නැවතත් අපි ප්‍රාර්ථනා කරනවා. මිනිසතාගේ ස්වභාවය තමයි සුඛකාමා දුක්ඛ පටික්කුලා. මිනිසා හැම මොහොතකම කැමති වෙන්නේ සැපයටයි. පංචකාම සම්පත්තියේ ඇලී ගැලුණි මිනිසයා නිරන්තරයෙන් ඒ ආස්වාදය තුල තියෙන ආදීනවය ඉස්මතු වේගන එනකොට නැවතත් එබඳු ආදීනවයක්ම මතුවෙන යලිත් ආස්වාදයකට හුවමාරු වීම ඒක පෘථග්ජනයාගේ හිතේ ස්වභාවය. එහෙමයි. ඒ නිසා පෘථග්ජනයා සංසාර දුක ගැන අහන්නටත් සංසාර දුක ගැන හිතන්නටත් කැමති වෙන්නේ නැහැ. එහෙම අකමැති වෙන නිසා එබඳු දේශනාවක් ඇහුනොත් ඒ දේශනාව අහන්නටත් අකමැති වෙන බව. ඒ දේශනාවට නැඹුරු වෙන්නටත් අකමැති වෙන බව තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ දේශනය. ඒක තමයි සසර බය පිළිබඳව අපි කොතරම් දේශනා කළත් තමන්ගේ ජීවිතයට බය උත්පාදනය වන තුරුම බය ලං වෙන තුරුම කෙනෙකු ඊට අවශ්‍ය ප්‍රතිචාර ප්‍රතිකර්ම යොදන්නේ නැහැ. ඒ කියන්නේ තමන්ට ඒක උදා වෙනකන් තමන් ඒ ගැන හිතන්නේ නැහැ කියන එකයි. දැන් මේ වෙනකොට තියෙන මේ කොරෝනා වසංගතයෙන් මෙන්න මේ විදිහට ආදීනව තියෙනවා මේ විදිහට ප්‍රවේශම් වෙන්නේ කියලා කිව්වහම කී දෙනාද ඒකට අවධානය යොමු කරන්නේ? 80ක් අවධානය යොමු කරොත් 20ක් අවධානය යොමු කරන්නේ නැහැ. එහෙමයි. ඕන් මුඛ වැස්මින් ඈත් වෙලා දෑත් සෝදනයකින් ඈත් වෙලා පවිත්‍රතාවයෙන් ඈත් වෙලා ඒ වගේම දුරස්ත භාවයෙන් ඈත් වෙලා මොකද ඒ අය මේක කළ යුතුයි කියලා හිතන තැනට එන්නේ කවදා හරි Tamanට ඒකේ ආදීනව විඳින සිද්ධ වෙච්ච දවසට. ඉතින් ඒ ආදීනවේ Tamanගේ ජීවිතේට හමු වෙනතුරු බොහෝ දෙනා සැපේටම කැමති වෙමින් සැපේම ඇලෙමින් සැපේටම නපුරු වෙමින් ජීවත් වෙනවා විනා ඕන් සසර බය පිළිබඳව දකින්නට තමන්ගේ හිත මෙහෙවන්නේ නැහැ. ඒ කියන්නේ මිහිඳු මහරහතන් වහන්සේ පවා ලංකාවේ සාමාන්‍ය ජනතාවට මේ සසර බය ඇති වෙන දේශනා තමයි මුලින්ම දේශනා කරන්නට යෙදුනේ. ඒ කියන්නේ මෙතනින් ගැලවෙන්නේ නැතුව උඩට ඒම පිළිබඳව හිතන්නටත් අමාරුයි කියන කාරණේ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් පේතවත්තු කියන මේ සූත්‍ර දේශනාවෙන් අකුසල කර්මයාගේ ඇතිවෙන භයානක විපාකත් දුගතිය පිළිබඳව කරපු විවරණයක් දේශනා කළා. එහෙමයි. වගේම බාල පඬිත සූත්‍රයේ තුල බාලයගේ ආදීනව මොනවද, පඬිත වේදනීය ජීවිතයක් ගත කළොත් ඒකේ විපාක මොනවද කියන එක පැහැදිලි කරන්න උත්සාහ කළා. නමුත් බොහොම අල්පතරයකට තමයි ඒ දේශනාවල් විශේෂ ගෝචර වුණා. ඒ කියන්නේ අපි අපි කාමයන්ට ගිජු වෙලා ඉන්න නිසාද අපේ ඒකමයි ආස්වාදයට නැඹුරු වෙලා ඉන්න නිසා. ආස්වාදයට නැඹුරු නිසා. හොඳයි. ඉතින් ඒ තත්වයෙන් මිදෙන්නට අපි උත්සාහගත යුතුයි. නැතිනම් අපි මේ කොතරම් ධර්මයේ දේශනා කරලත් ස්වාමින් වහන්සේලා ඒ ධර්මයේ ශ්‍රවණය කළත් අර ගඟට කැපු ඉනි වගේ වෙනවා. ඒ නිසා ඒ සැබෑ වුවමනාව ඇති පිරිසක් අපාතර ඉන්නවා. නෙත් අහන, මෙත් පාමුල අහන සහ අපේ වැඩසටහන් තුල මේ ධර්ම වැඩසටහන් ශ්‍රවණය කරන පිරිසිතා ඕනෑකමින් ශ්‍රද්ධාවෙන් ඒ සඳහා මාර්ගය විවර කරගන්නට උත්සාහ දරනවා. හැබැයි ඒ අතරතුර අපි අර සිහිපත් කරන හෙට මරුණත් කමන්නේ අද ජොලියේ ඉඳලා කියලා හිතන පිරිසකුත් ඒ අතර ඉන්න නිසා මම හිතන්නේ මේ කාරණා කෙරෙහි සැලකිලිමත් විය යුතුයි. සහ ඔබ වහන්සේ කියනවා වගේ Tamanට එය දැනෙන ආකාරයට දැනුණ වෙලාවකට තමයි මේ කාරණා පිළිබඳ වැඩි වශයෙන් නැත්නම් මේ සසර බය පිළිබඳ වැඩි වශයෙන් හිතන්නට පටන් ගන්නෙ. කොහොම වුණත් අපිට ලැබිච්ච මේ මනුෂ්‍ය ජීවිතයේ හරියට ප්‍රයෝජනෙට ගත්තේ නැත්නම් ඉතින් ආයේ කොතනින් අපිට මේ තත්වයෙන් ගැලවීමේ ඉඩකඩක් වෙන් වෙයිද කියන කාරණේ ඔබෙන්ම විමසා බලන්න. අපේ හැමදෙරනේ අර ඔබ වහන්සේ ජරාව මරණය පිළිබඳව විස්තර කරපු නිසා ජරාව කියන්නේ අපි දිරීම කියන කාරණේක ගත්තාම එයම නේද මරණය කියන කාරණේ තවත් පැහැදිලි කරලා දෙන්න. මොකද දැන් ජරාව නිසා වෙනස් වෙනවා. ඒ වෙනස් වීම තමයි මරණය. දැන් හැබැයි අපි ඒක දකින්නේ වෙනස් දැන් වයසට ගිය කෙනෙකුගෙන් දකින්නට පුළුවන්.
හැබැයි කුඩා දරුවෙක් ඉඳලා කුඩා දරුවා ටික ටික ලොකු වෙනකොට තරුණ වියට එනකොට අපි හිතන්නේ ඒ වැඩිමක් කියලා, ඒ හොඳ දෙයක් කියලා. අපි හිතන්නේ එය තමයි මේ කියන්නේ ජරාවටපත් වෙලා මරණයටපත් වෙනවා කියන එකට වඩා අපි හිතන්නේ හොඳින් වැඩෙනවා, වර්ධනය වෙනවා, ප්‍රකෘතිමත් වෙනවායි කියන මට්ටමින්ම තමයි හිතන්නේ. එය අර අවුරුදු 50 60 පන්නට පස්සේ ටිකක් අඩු වීගෙන අනිත් පැත්තට යනකොට තමයි හිතන්නේ ඔන්න අපේ දිරන්න පටන් අරගෙන එතකොට මේව විනාශ වෙන විනාශ මුඛයට ඇවිල්ලා එතකොට අපි මරණයට ලං වෙනවා කියලා හිතන්නට පෙළඹෙන්නේ. අර කාලය තුල එහෙම හිතක් පහළ වෙන්නේ නැත්තේ වර්ධනයක් පෙන්වුම් කළා තුල ඒ තුල ජරාව මරණය සිදු වෙනවා නේද ස්වාමීන් වහන්සේ? ඔව්. උප්පත්තිය සහේ වේදං මරණං ආගතං සදා කියලායි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. යමෙක් යම් මොහතක කාය රූපයක් තුල ප්‍රතිසන්දි ගත්තද ප්‍රතිසන්දි ගත්ත මොහොතේ පටන් සම්මුති මරණයට එළඹෙන මොහොත දක්වාම කාය තුල සිද්ධ වෙන්නේ දිරීමක්. එහෙමයි. අපි මේ දිරීම යන වචනේ මෙහිදී ඊටාත්ම පැහැදිලිව අර්ථ විවරණය කරගත්තොත් පහසු වෙයි කියලා මම හිතනවා. මේ කය සකස් වෙන්නේ සතර මහා භූත වලින්. සතර මහා භූත පවතින්නේ කබලින්කාර ආහාර මත. ඒතර කබලින්කාර ආහාර වලින් පෝෂණය ලබන මේ භෞතික ශරීරයේ ඇතිවෙන ඒ භෞතික ධාතු කොටස් එක්තරා කාලරාමුවක් තියෙනවා. දිරීම අඩු වෙනවා, අලුත් ඒවා වැඩෙනවා. එහෙමයි. ඒ කාලේ තරුණ වයසට එන කාලේ ඒ කාලේ පඨවි ධාතු දිරීමේ වේගය අඩු වෙන නිසා, ආපෝ ධාතු වල දිරීමේ වේගය අඩු වෙන නිසා, තේජෝ ධාතු වල දිරීමේ වේගය අඩු වෙන නිසා, වායෝ ධාතු වල වේගයේ දිරීමේ වේගය අඩු වෙන නිසා එයාට ලස්සනයි වගේ පේනවා. ඔව්. එයාගේ ඇත්තික දීප්තිමත් කම්මුල් පිරිලා ඒ එක්තරා තරුණ වයසකට එනකම්මම ඒ දිරීමේ ස්වභාවය ප්‍රකට වෙන්නේ නැහැ. ඒ දිරීමේ ස්වභාවය ප්‍රකට වෙන්නේ නැති නිසා ඒ දිරීම නොහොත් මරණය තමා තුළ සිද්ධ වෙන බව වටහා ගැනීමට අවශ්‍ය විපස්සනා ඥානයක් නැහැ. විපස්සනා ඥානය කියන එක පහළ වෙන්න පටන් ගන්න ප්‍රායෝගික අත්දැකීමෙන් පස්සේ ඔන්න අවුරුදු 40 වෙනකොට ඇස්පෙනීම දුර්වලයි කියනවා. එහෙමයි. අවුරුදු 50 60 වෙනකොට ඊට පස්සේ ඔන්න කයේ ඊනකට අර දිරීම ස්වභාවය පහළ වෙනවා. කොහොමද ඒක ප්‍රකට වෙන්නේ? ශරීරයට ඇතුළත් වෙන සතර මහා ධාතු කොටස් වැඩි වෙනවා. එහෙමයි. වැඩි වෙන කොටස් වල වැඩි දිරීමේ ප්‍රවණතාවයත් වැඩි වෙනවා. එතකොට වැඩි ගොඩක් වැඩි දිරීමේ ස්වභාවයකට ප්‍රකට වෙනකොට අන්න එයාට දිරීම කියන එක පැහැදිලිව පේනවා. දැන් ජරා මරණ පිළිබඳව තෝරන තැන බණ පොතේ කියන්නේ ඒ සත්වයන්ගේ ඒ සත්වනිකායේ යම් දිරීමක්, දිරණ බවක්, දත් වැටීමක්, කෙස් පැසීමක්, ඇඟරැලි වැටීමක්, ආයු පිරිහීමක්. අන්න එතන හරි වැදගත්. ආයු පිරිහීම, ආයු පිරිහෙනවා කියන මරණයට ලං වෙනවා, හා මැරෙනවා කියන එක. ආයු පිරිහීමක්, ඉඳුරන් පැසීමක් වේද මේ ජරායයි කියනු ලැබේ. ඒ සත්වයන්ගේ ඒ සත්වනිකායෙන් වෙන්වීමක්, වෙන්නන බවක්, මිදීමක්, අතුරුදහන් වීමක්. අන්න අර අමුතුවෙන් එතන කියන්නේ නෑ දිරීම වෙනම මරණය වෙනම කියන්නේ නෑ. දිරපු ශරීරේ වෙන් වෙලා යන එක. දිරපු ශරීරයෙන් සිත වෙන් වෙලා යන එක ගැන මේ කතා කරන්නේ. ඒ කියන්නේ දිරනවා කියන්නේම මරණය තමයි. දිරනවා කියන්නේම මරණය තමයි. අපිට ඒකට භාග්‍යවතුන් වහන්සේ කියන්නේ අප්‍රකට මරණය හා ප්‍රකට මරණය කියලා. එහෙමයි. ප්‍රකට මරණය පේනවා මිනිසුන්ට, අප්‍රකට මරණය පේන්නේ. අප්‍රකට මරණය දකින්න නම් විශේෂ දර්ශනයක් අවශ්‍යයි. විශේෂ දර්ශනය වනාහි විදර්ශනාවයි. එහෙමයි. ඉතින් මේ විදර්ශනාව නැති කල අපි හිතන සාමාන්‍යයෙන් අපි දැන් දේශනාවලක් තිබෙනවා පහනක් නිවෙන්න ලං වෙනකොට තමයි වැඩිපුර දීප්තිමත් වෙන්නේ කියලා. ඉතින් ඔබ හිතන්න ඔබේ තරුණ විය දීප්තිමත් වෙනකොට දැන් අපි ක්‍රමක්‍රමයෙන් මේ නිවෙන්න ලං වෙන්නේ. නැත්නම් මේ මරණයට ලං වෙලා තිබෙන නිසා අපි ඒ නිසා හිත උදුම්මාගෙන ඒකෙන් නිකන් මනස අර පුබුදුවාගෙන මම මැරෙන මිනිහෙක් නෙමෙයි එහෙම කටයුතු කරන අවස්ථා අපි දකිනවා. සහ සමාජයේ ස්වාමීන් වහන්සේ අපි දකිනවා දැන් වර්තමානයේදී ආයුෂ පවත්වාගෙන යන්නට, Tamanගේ තරුණ ස්වභාවය පවත්වා ගන්නට විවිධාකාරයේ බෙහෙත් වර්ග පාවිච්චි කරනවා. නොඑක ආකාරයේ බෙහෙත් වර්ග පාවිච්චි කරන සාමාන්‍ය දැනුත් ඉන්න අවුරුදු 60 65 වගේ වයස් මට්ටමේ ඉන්න අය බොහොම තරුණ අය වගේම ඉන්නවා. හැබැයි අර ධර්මයේ තිබෙන නිරෝගී භාවය නෙමෙයි මේ ඔවුන් ඖෂධ මතම නැත්නම් යම් විවිධ විකෘතිමත් දේවල් යොදා ගැනීම තුළ ශරීරයට එය රැක ගැනීමට උත්සාහ දැරීම. මේක යම් ආකාරයකට හිත මුලාවට පත් කර ගැනීමක් නේද ස්වාමීන් වහන්සේ? දැන් අපි ධර්මානුකූල ජීවිතයක් ගත කරලා ධර්මයත් එක්ක කටයුතු කරලා හිතේ ඇතිවෙන ප්‍රභාස්වරය මත යම් ආකාරයකට තරුණ හෝ මේ තරුණ ස්වභාවයක් පේන්නත් පුළුවන්. සහ පිනාර අපි කියන්නේ පිම්පාටයි කියලා ඒ වගේ තත්යකට පත් වෙන්නත් පුළුවන්. ඉතින් මිනිස්සු මේ ප්‍රකෘතිමත් ස්වභාවය සහ විකෘතිමත් ස්වභාවය හඳුනාගෙන නැති
විකෘතියට වැඩිපුර නැඹුරු වුණු සමාජයන්නේ අපි දකින්නේ. ඔව් දැන් මෛත්‍රී භාවනාව ගත්තොත් මුකවන්නෝ විපසූදති. බොහොම පැහැපර මූණක් වයසට යන්නේ නැති මූණක් මෛත්‍රී භාවනාවේ ආනිසංස වශයෙන් නේ. එහෙමයි සර්. එතකොට දැන් මේ ආලේපනාදී දේවල් වලින් මවාපාන්න උත්සාහ කරන එකෙන් තමන් මුලා වෙනව විතරක් නෙමෙයි. ලෝකේ මුලා කරන්නට වමනා කරන සිතුවිලි මම වයසට ගිහිල්ලා නැහැ මම නාකි වෙලා නැහැ මං නාකි වෙච්ච බව ලෝකේ දැක්කොත් නිකන් මාව පිළිකුල් කරයි මම නිකන් තාරුණ්‍ය ස්වභාවය පෙන්වන්න ඕන කියන පොඩි මේ මදයක් ඒකත් අර යවුණ මදේ වගේම එකක් තමයි ඒක. යොබ්බන මදේ වගේම එකක් තමයි. නිකන් වයසට ගියාට මොකද තරුණ බව පෙන්වන්නට ඕනේ කියන මේ මානසික හැඟීම තියෙනවා. ඒක ගොඩාක් එන්නේ රාග චරිතයගේ යුක්තයට. ඒ කියන්නේ ඒකත් එක්තරා විදිහක මේ මනසේ රාගයක්. තමන්ගේ වයෝවෘද්ධ භාවයේ වසාගෙන වෙන උපාය උපක්‍රම යොදාගෙන කෘතිමව තරුණ වෙන්න උත්සාහ කරනවා. එහෙම. ඒ කියන්නේ හිත මුලා කරගන්න. ඥාණයෙන් දකින්න කෙනෙකුට ඒක මහා කෝලමක් හැටියට පේනවා. ඒක මහා නිග්‍රහයට පාදනය වී යුතු කාරණාවක් හැටියට තේනවා. නමුත් අර බණ පොත එක තැනක කියනවා දැන් මේ ආලේප ගල්වලා ඉන්න එක්කන බාලයාට හරි අගෙයි කියලා. ඒ බාලයට තමයි ඒක වටින්නේ. නමුත් පඬිතයා ඒක ප්‍රතික්ෂේප කරනවා. මම හිතන්නේ සමාජයේ පඬිත ස්වරූපේ නැත්නම් පඬිත භාවයේ ඉන්න ඥානයෙන් වැඩි පිරිස අඩු හින්දාද මන්ද මේ වගේ දෙයක් යම් ආකාරයකට සමාජගත වුණොත් දේශකයන්න් වහන්සේ නමක් දේශනා කළොත් අනේ ඕවා මොනවද කියන කතාව ඕවා බනද එහෙම කියන මට්ටමකට පත් වෙලා තිබෙන්නේ අපි බාල සමාජයක් වැඩිපුර ඉන්නේ. ඒක නිසාම මම හිතන්නේ මේවා අගේ කරන්නට මේවා කියන්නට මේවා වෙනුවෙන්ම කටයුතු කරන්නට මේ සඳහාම කැප වෙන්නට මිනිස්සු පුරුදු වෙලා තිබෙන්නේ. ඉතින් ඒ තත්ත්වෙන් අපි මිදෙන්නට ඕන. අපි හැමෝටම නිවනින් තොරව ජරා මරණ නවත්වන්න හැකියාවක් නැද්ද? නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ හේතුඵල න්‍යායයෙන් ජරා මරණ තමයි ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ. එතකොට ඊතර කායික දුකයි මානසික දුකයි දෙකම දේශනා කරනවා. එහෙමයි. එතකොට බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නෙම දුකත් දුකට හේතුවත් දුක නැති කිරීමත් දුක නැති කිරීමේ පිළිවෙතක් දේශනා කරන්නනේ. දැන් අර ඥානවත්තු සූත්‍ර දේශනාවේ පටන් ගත්තේ ඔය චතුරාර්ය සත්‍යයනේ. දුකත් දුකට හේතුවත් දුක නැති කිරීමත් දුක නැති කිරීමේ මාර්ගය. එතකොට ඒකට සම්බන්ධ කරලා තිබුණා අර ජරා මරණ වලින් ඉඳලා සංකාර දක්වා එන කොටස් 11ම. එහෙමයි. එතකොට ජරා මරණ වලින් අත් මිදෙන්නට නම් ඒකාන්තයෙන්ම මොකද ලෝකයේ උපදින තාක්කල් උපදිනවයි කියලා කියන්නෙම සංකාර ධර්ම වල උපදීම. සංකාර ධර්ම වල ඉපදීමක් ඇද්ද සංකාර ධර්ම අනිත්‍ය බැවින් ඒකාන්තයෙන් ඒ ජරා මරණයට පත් වෙනවමයි. ඒ නිසා සංකාර ධර්ම වලට නොපිවිසෙන හිතක් හදාගත්තොත් ඒ සංකාර ධර්ම වලින් හට ගන්නා වූ අනිත්‍ය ස්වභාවය තුළ පීඩාකාරී තත්වයක් අත්විඳින්න සිද්ධ වෙන්නේ නැහැ. එයා ඒකාන්තයෙන්ම නැවත නූපදින තත්වයක් හදාගන්න. හොඳයි මම හිතන්නේ මේක හරි වැදගත් වෙන්නේ දැන් අපි බෞද්ධයන් විදිහට අපිට ඒ වාසනාව තිබෙනවානේ අපි මේ ධම්ම මාර්ගය තුල ඔබ වහන්සේ සිහිපත් කරන ආකාරයට බුදුරජාණන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ තුල අපේ හිත හික්මවා ගන්නට ඒ අනුව කටයුතු කරන්නට අවබෝධය කරා යන්නට උත්සාහ දරනවා. හැබැයි ලෝකේ බහුතරයක් ජනතාවට ඒ தත්ත්වය නැහැ. ඔවුන් අනිත් පාසේ ඉන්න වෙනත් ආගම් තුල අපි ආගම් වලට ගරහනවා නෙමෙයි. හැබැයි සෝනංශ මේ කියන ස්වභාවය පෙන්වා දීමක් සිදු වෙන්නේ නැති නිසා ඔවුන්ගේ ජීවිතවලට කවර රැකවරණයක්ද කියන එක ප්‍රශ්නාර්ථයක් බවට පත් වෙනවා. සහ අනිත් පැත්තෙන් බුදුරජාණන් වහන්සේගේ මේ ශ්‍රී සද්ධර්මය අහන්නට ප්‍රිය නැති සමාජයකුත් ඉන්නවා. එයාට කවර රැකවරණයක්ද කියන එක අපිට ප්‍රශ්නාර්ථයක් විදිහට මතුවෙනවා. සහ දැන් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙන්නෙම මේ නිසාවෙන්මයි. ඉතින් අපි අපේ බෞද්ධයෝ විදිහට මේ කටයුතු වලට යොමු වුණාට දැන් අන්‍ය ජාතිකයන්ට මේ සඳහා මේ දැන් සමහර විටරනේ අපේ ආගමට පිටුපෑමක් බෞද්ධ දර්ශනයට එකතු වීම. මේක එහෙම මට හිතෙනවා අපි හැමෝටම එහෙම හැඟීමක් ඇති කරගත යුතු නැහැ. මොකද ලෝකයේ ඔබ වහන්සේ මේ අද දවසේ දේශනා කරපු දේශනාව දිහා බැලුවාම පවතින ස්වභාව ධර්මයේම තමයි මේ බුදුරජාණන් වහන්සේ නැවත කියන්නේ අලුතෙන් දෙයක් පෙන්වලා නෙමෙයි. මේ තියෙන ස්වභාවය ඇත්ත ඇති සැටියෙන් පෙන්වා දීමන සිදුවෙන්නේ. එතකොට හැම සමාජයකම හැම පුද්ගලයාටම මේකේ රැකවරණයට යොමු වීම වරදක් විදිහට අපිට දකින්න විදිහක් නෑ නේද ස්වාමීන් වහන්සේ? දැන් මේ ඇත්තටම ලෝකයේ සත්‍ය දෙකක් නෑ එකයි තියෙන්නේ. එහෙමයි. එක එක්කනාගේ දෘෂ්ටි කෝණයට අනුව පිළිගැනීමට අනුව ඔවුන් ජරා මරණ වලින් මුළුමනින් අත්මිදී ලබන ස්වර්ගයක් ඇතයි ඔවුන් කල්පනා කරනවා. එහෙමයි. නමුත් ඇත්තටම එහෙම ස්වර්ගයක් නෑ. බුදුදහම තුල හේතුඵල න්‍යාය මත එහෙම ස්වර්ගයක් නැහැ. බුදුදහමේ ලෝක ස්වභාවය මතම නැහැ. ලෝක ස්වභාවය මතම නැහැ. එතකොට ආගම කුමක් වුවත් ඒකාන්තයෙන් ඒ ආගම සතෙක් නම් සත්වයක් නම් එයා මැරිලා උපදිනවමයි. එහෙමයි. එතකොට ඒ ඉපදීමේ සත්‍ය ඉපදුනාට පස්සේ මූණ දෙන්න සිද්ධ වෙන්නා වූ සියලු සත්‍යයන්
ඒ ආකාරයෙන් සකල සත්වයන්ටම මුහුණ දෙන්න සිද්ධ වෙනවා අනිවාර්යයෙන්. එහෙමයි. ඒක කෙනෙක් තමන්ගේ ආගම දහමට ගෞරව කළාට කමක් නැහැ. එහෙමයි. ආගම දහම තුල ජීවත් වුණාට කමක් නැහැ. නමුත් යථාර්ථය දැනගෙන මෙන්න මේක තමයි විමුක්තියට තියෙන එකම මාර්ගය කියලා මාර්ගය දැනගෙන මාර්ගයේ වැඩුවට බුදුදහමේ විරෝධතාවයක් නැහැ. ඔව්. මේක වඩන්න ඕන බෞද්ධයෝ විතරයි, තෙරුවන් සරණ ගියයි විතරයි කියන හැඟීම නෙවෙයි. යමෙක් දන්නවනම් මෙන්න මේ සංකාර ධර්මයන් නිසා තමයි සංසාර තාරිකාව ආරම්භ වෙන්නේ කියලා. ඔව්. එයා සංකාර ධර්ම රැස් කරගන්න නැතුව දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු හැම ආගමකම අය යම් යම් පරිත්‍යාග කරනවා. ඔව්. ඒ පරිත්‍යාගය සිද්ධ කිරීමෙන් නැවත භවයක උපදින්න මගේ ප්‍රාර්ථනාවක් නැහැ. මට නැවත භවයක නූපදීම පිණිස මේ හේතු වේවා කියලා අදිෂ්ඨාන කරනවා නම් ඒ ක්‍රියාවලිය ඒකාන්තයෙන් සිද්ධ වෙනවා. එහෙමයි. ඒ කියන්නේ මේ දීම තුල දානය තුල දෙගොල්ලම කරන්නේ එක දෙයක්. හැබැයි චේතනාවයි වෙනස් වෙලා තියෙන්නේ. චේතනාව වෙනස් වෙලා තියෙනවා. චේතනාව ඕනකට සකස් කරගන්න පුළුවන්. දැන් වැඩත් කරලා දානෙත් දීලා ඇයි අපි සංසාර වර්ති වෙන්නේ? ඇයි අපි භවගාමි වෙන්නේ? අපට විභවගාමී සංඛ්‍යාත නිබ්බාන ධාතුවට ඕනෑම කෙනෙකුට එළඹෙන්නට කිසි බාධාවක් නැහැ. ඒගොල්ලන්ට අවශ්‍ය නුවණස පාදා දීමට කෙනෙක් නැති ප්‍රශ්නේ තමයි. අපේ හැමෝටම එතකොට මේක මේ ජරාව මරණය ජය ගන්නට පුළුවන් වෙන්නේ කාටද? මිනිස්සු වන අපිට, දෙවියන්ට පමණද මේ தത്വයටපත් වෙන්නට අවකාශය තියෙන්නේ? ඔව් ඇත්තටම. මොකද හේතුව මේ වෙනුවෙන් ඥානවත්වයක් සම්පාදනය කරගන්න ඕන. ඔව්. අර ඒ ඥාන සම්පත්තිය සංවර්ධනය කරගන්න වෙන කිසිම සතෙකුට බෑනේ. ඒ ඥාන සම්පත්තිය සංවර්ධනය කරගන්න පුළුවන් වෙන්නේ මනුස්ස ලෝකයේ උපදින්නා වූ මනුස්සයන්ට පමණයි. උපරිම වුණොත් කාම ලෝකයේ උපදින දෙවිවරුන්ටත් ඒ ශක්තිය හදා ගන්නට පුළුවන්. ඇයි නිරයට ස්වාමීන් වහන්සේ එහෙම අවකාශය හැකියාවක් නැත්තේ? නිරයට කාගේ සරණක්ද එතකොට? නිරයට කාගවත් සරණක් නැහැ. නිරය තුල කවදාවත් විමුක්තියක් කියන එක ලබන්න බෑ. මොකද ඒක දුකේ ගිලි, දුකේ වෙලි, දුකේ පැටලි, දුකින් මිදීමේ මාර්ගයක් පෙන්න්නේ නැති තැනක්. ඒ මාර්ගය දකින්න නම් කවදා හරි දවසක ඒ අකුසල කර්මයෙන් අත්මිදිලා එයා කුසල විපාකයක් ඇති මනුෂ්‍ය ලෝකෙට එන්න ඕන. එහෙමයි. අපි අර ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව විග්‍රහ කරපු කාරණාවන් පිළිබඳව අපි තවදුරටත් විග්‍රහ කර දැනගනිමු. මොකද අපේ හාමුදුරන් වහන්සේගෙන් මේ පිළිබඳ විග්‍රහය ලබා ගත්තොත් එහෙම තවදුරටත් ඒ පිළිබඳ පුරුල් වූ පැහැදිලි කිරීමක් සිදු කළොත් එහෙම වඩාත් වැදගත් වෙයි කියලා මා විශ්වාස කරන අපේ හාමුදුරනේ. ජාතිය නිර්වචනය කරලා දෙන්න අපිට. ජාතිය කියන්නේ කුමක්ද? මේ ජාතිය කියන එක අපි අර්ථ ගන්නවා ගත යුත්තේ කෙසේද? එහෙම නැතු අපි දැන් සාමාන්‍ය ජාති, ජරා, මරණ, ව්‍යාධි මේ ආදී වශයෙන් කතා කළාට සමහරුන්ට නමින් ඇහෙනවා. හැබැයි අර්ථය පිළිබඳ යම් අවබෝධය අඩුකමක් තිබෙනවා කියලා මා විශ්වාස කරන නිසාම ඇතැම් වෙලාවට ආර්ය අෂ්ටාංගික මාර්ගයට ප්‍රවේශ වුණත් එහි අර්ථය හරි හැටි හඳුනා ගැනීමට නොහැකි වෙන්නට පුළුවන්. මුමන හෝ භවයක උපත ලබා ගැනීමයි ජාතිය කියලා කියන්නේ. එතකොට දැන් අපි අපේ උපැන්න සාතිකයේ ජාතිය කියලා තියෙනවා. එතකොට සිංහලද ඉස්ලාම්ද එහෙම දේ ජාතිය නිර්වචනය කරන්නේ. දහම තුල ජාතිය නිර්වචනය කරන්නේ යමෙක් යම් තැනක මව් කුසකට හෝ වේවා මේ සතරාකාරයකින් අණ්ඩජ ජලාභුජ සංසේදිත ඕපපාතික කියන හතරකටම උපදිනවා. ඒ හතරම එතකොට ජාති. ජාති යන ඉපදීමයි. යම් තැනක යමෙක් උපදිනවා නම් ඒ ඉපදීමට අවශ්‍ය සාධක ගොඩනගෙනවා නම් එයා ඒකාන්තයෙන්ම උපත ලබනවමයි. ඒකට කියන්නේ ජාතිය කියලා. සනස් එතකොට අවිද්‍යාව පිළිබඳවත් ඔය ලෙසින්ම පහදලා දෙන්න. අවිද්‍යාව කියන්නේ කුමක්ද? අවිද්‍යාව ඇති වෙන්නේ ඇයි? සාමාන්‍යයෙන් අපි කියනවා මේ අපේ සමාජයේ දිහා දැක්කට පස්සේ යම් කෙනෙක් දිහා බලලා ප්‍රඥාවන්ත පුද්ගලයෙක් විදිහට අපිට පේනවා, බුද්ධිමතෙක් උගතෙක් විදිහට අපිට පේනවා. එහෙම අපි දකිනවා. හැබැයි ඔවුන් කටයුතු කරන ආකාරයත් එක්ක ධර්මයේ පිළිබඳව විග්‍රහ කර බලනකොට ඔවුන්ගේ ඒ නැනස ධර්මයේ කරා යොමු වෙලා නැති අවස්ථාවන් අපි ඕනෑ තරම් දකිනවා. ඒ බුද්ධිමත් භාවය නැත්නම් ප්‍රඥාව ධර්මයට යොමු වෙලා නැහැ. අවිද්‍යාවේද එතකොට ඔවුනුත් සිටින්නේ. මොකක්ද අවිද්‍යාව කියලා සඳහන් කරන්නේ? නිර්වචනය කරලා ඒකෙට හිපිවිසුමක්. ඔව් සමහර විට කෙනෙකුගේ දැනුම ප්‍රඥාවක් වගේ පේනවා සුතමේ ඥානය නිසා. බොහෝ ඇසූ පිරූතෙන් ඇති බව තියෙන නිසා බොහෝ දේවල් වනපොත් කරගන්නට පුළුවන් හෝ මතක ශක්තිය රඳවා ගන්නට පුළුවන් හෝ ඒ කාරණාවල් තර්කානුකූලව ඉදිරිපත් කරන්නට පුළුවන්කම තියෙන තත්වයෙන් හෝ කෙනෙකු ප්‍රඥාවන්තයෙක් කියලා පේන්නට පුළුවන්. නමුත් ඔවුන් සාමාන්‍යයෙන් ප්‍රායෝගික ජීවිතයේදී ප්‍රශ්නයකට මේ මූණ දෙන ආකාරයෙන් දැන් පඤ්ඤායකෝ භික්ඛවේ තාවෝ වේදිතබ්බෝ කිව්වා. ප්‍රඥාව දකින්න නම් එයා යම්කිසි ආපදාපන්න අවස්ථාවකදී මූණ දෙන ආකාරය දකින්න ඕන. එතකොට තමයි දකින්න පුළුවන් වෙන්නේ මෙයා හැබැයින් ප්‍රඥාවන්තයෙක් කියලා. ධර්මයේ දැකපු කෙනෙක් කියලා. එතකොට අවිද්‍යාව කියලා කියන්නේ එතකොට ඇත්ත ඇති හැටියෙන් දකින්න නැතුව ඉන්න එක. එතකොට එයා තුලත් අවිද්‍යාව තමයි තියෙන්නේ. ඒ කියන්නේ
මෝඩයාකුට නැත්තං යම් කිසි ආකාරයක දැනුමක්කින් යුක්ත වෙච්ච එක්කෙනා රහතන් වහන්සේ නමක් හෝ වේවා නැත්නම් ප්‍රඥාවන්තයෙක් හෝ වේවා කියලා දකින්නවනම් යමෙක් ඒ දකින්නේ අවිද්‍යාව තුළ හිත පිහිටවලා. එහෙමයි. යථාර්ථය දකින්න පුළුවන් වුණා නම් අර මා කියවනේ නවමහා විදර්ශනා ඥාන කියලා. ඒ නවමහා විදර්ශනා ඥාන තුළ තියෙන චේතෝ පරිඥාණය කියලා කියන එකෙන් තව කෙනෙකුගේ ඥාන සම්පත්තිය දකින්න පුළුවන් නම් එයා අවිද්‍යාව දුරු කරගත්තු කෙනෙක් නේ. එහෙම නැත්නම් යමක යථාර්ථය දකින්න බැරි ඕනෑම කෙනෙක් අවිද්‍යාවට ඇතුළත් වෙනවා. එහෙමයි. ආර්ය සත්‍ය ධර්මයේ ප්‍රත්‍යක්ෂයෙන් දැක්කේ නැත්නම් යමෙක් ඒකාන්තයෙන් එයා අවිද්‍යාවෙන් යුක්ත වෙච්ච මිනිස්සෙක්. හොඳයි. මම හිතන්නේ අපේ හිතන් ඉන්නේ සාමාන්‍ය සමාජයේ දකින්නකොට අර මම මුලින් කිව්ව ආකාරයට පඬිතෙක් නැත්තම් හොඳට ඥානවන්තයෙක් එහෙම කිලිතුවට එතන නෙමෙයි සැබෑ ස්වරූපයේ තිබෙන්නේ. ඔහු ඇතරම වහන්සේ කිව්වා වගේ සමහර උගත්තු බුද්ධිමත්තු ඉන්නවා අපේ ආමතුරනේ. ඒ කොහොම කටයුතු කළත් Tamanට ප්‍රශ්නයක් ආපු තැනදී බොහොම අසරණ වෙන අවස්ථා. හැබැයි ඊට හාත්පසින්ම වෙනස් ආකාරයෙන් ඉතා පහත් මට්ටමක රැකියාවක් කරමින් බොහොම මේ යටස්තරයක ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. ප්‍රශ්නයක් ආවම බොහොම ශක්තිමත් ඒ සඳහා මුහුණ දෙනවා. ඉතින් මේ වෙනස ඇතැම් වෙලාවට උන් දැන් ඔය ධර්මය දකින්නට උත්සාහ කරන අපේ සමාජයේ වැඩසටහන් ශ්‍රවණය කරන ශ්‍රාවකයෝත් ඉන්නවා. ප්‍රශ්නයක් ආවහම ධර්මානුකූල හැම බලනවා. එතකොට හරි සරලව ඒ සඳහා මුහුණ දෙන්න පුළුවන් නෝ. ඔව් එතකොට අර සරල ධර්මයක් නොදන්නා කෙනෙක් යම්කිසි ආත්ම ශක්තියකින් යම්කිසි ප්‍රශ්නයකට මුහුණ දෙනවා කියලා කියන්නේ එයා සමහර වෙලාවට ප්‍රශ්න වලින් ටෙම්පරාදු වෙලා. එහෙමයි. ඒ නිසා එයාට ඒකත් තවත් එක්තරා ප්‍රශ්නයක් විතරක් වෙන්නත් පුළුවන්. එහෙමයි. එයාට ප්‍රඥාව පහළ වෙලා නෙමෙයි එයා ජීවිත අත්දැකීම් තුලින් සහ හිතේ ශක්තිමත් භාවය ගොඩනගාගෙන තියෙන වෙනත් ක්‍රමයකින් ධර්ම මාර්ගයෙන් තොරව එයා මං කියවගේ ප්‍රශ්න වලට මුහුණ දීලම දැන් එයාට මේ ප්‍රශ්නේ ඊතරම්ම ප්‍රශ්නයක් නෙමෙයි. එයාගේ ජීවිතවලට මුහුණ දෙන්න සිද්ධ වෙච්ච ප්‍රශ්න වල හැටියට. ඒක ධර්ම මාර්ගයෙන් තොරවම ලබා ගන්න අත්දැකීම් වලින් පුළුවන්. ඔව් ඒතර මෙහෙමයි දැන් යමෙකුට යම් අෂ්ටලෝක ධර්මයක් ඉදිරියේ නොසලී ක්‍රියාත්මක වෙන්න පුළුවන් නම් එයා තුළ ධර්මයක් ක්‍රියාත්මකයි. එයා පන්සිල් ගත්තලත් ඒක වෙන එකක්. එයා බෞද්ධයෙකුට වෙන්නත් පුළුවන්. නමුත් වැදගත් වෙන්නේ ධර්මතාව හොඳින් අඳුරගෙන තියෙනවා නම් ඒක තමයි වැදගත් වෙන්නේ. ඒ කියන්නේ අපි අර මුලින් කියපු මේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීපු ධර්මය ලෝකේ ඇත්ත ස්වභාවය ඒක මේ බුදුදහමට ඇවිල්ලා දැක්කේ නැති වුණාට ඇත්ත ස්වභාවය අඳුරගෙන තියෙනවා. ඇත්ත දැන් ලෝකේ දැන් බුදුදහම ගැන ලේසියෙන් විවේචන ඉදිරිපත් වෙන්නේ නැහැ නේ. එහෙමයි. හැම ආගමිකයෙක්ම දැන් බුදුදහමේ තියෙන සත්‍යතාවයේ තේරුම් අරන් තියෙනවා. දැන් විශේෂයෙන් මේ කොරෝනා ව්‍යසන වැනි ව්‍යසනවලදී බුදුදහමේ තියෙන සත්‍යතාවයේ කොච්චරද කියන කාරණාව හැම ආගමකම නායකවරු අද එළියට බහැර ප්‍රකාශ කරලා තියෙනවා. දැන් ලංකාව ගැන ගත්තත් ලංකාවේ උනත් මේ බුදුදහමේ ශක්තිය මත තමයි අනිකුත් ආගම් සියල්ලක් රැඳී පවතින්නේ කියන තැනට ආගම් නායකයෝ පැමිණලා තියෙනවා. ඒක හුඟක් වටිනා කියන අදහසක්. අපි හඳ දැන් ලෝකයේ අපි ලෞකික ලෝකයේ ජීවත් වෙන ඉන්න ආකාරය තුළ අපිට කොච්චර ඥාන සම්ප්‍රයුක්තව සිතින් සිටියත් සමකැනේ හොඳ අවබෝධයෙන් ඉන්නවා කියලා පෙන්නනවා. එහෙම හිටියත් ක්ෂණිකව අපි වෙනස් වෙනවා අපේ හැමදෙරේ. දැන් උදාහරණයක් ඡන්දේ කියලා හිතමුකෝ. දැන් ඡන්දෙට කලින් Facebook වල හරි එහෙම නැත්නම් සමාජ මාධ්‍ය හරි නැත්නම් සාමාන්‍ය මාධ්‍ය තුල හරි අපි එදිනෙදා ජීවිතේ හම්බ වෙන අයත් එක්ක කතා කරනකොට හරි කියන කතාව තමයි මේ වගේ ඒගොල්ලෝ ඡන්දෙට පත් කරගන්න එපා, පාර්ලිමේන්තුවට පත් කරගන්න එපා, මේ වගේ හරක් එහෙම කියලානේ කියන්නේ. එහෙම ආමන්ත්‍රණය කරලා කියන මේ වගේ අය අවශ්‍ය නැහැ, මේ අය එලවන්න ඕන, මේ අය තමයි රටේ විනාශය එහෙම කියලා බැනලා මේ පක්ෂයට මම ඡන්දෙ දෙන්නේ නැහැ, මේ අයට මම ඡන්දෙ දෙන්නේ ඔව් මේ වගේ එහෙම කියලා බනිනවා. බැනලා දැන් ඡන්දෙ දාන්නේ යන දවසට, කතිරේ ගහන්නේ යන දවසට ඔක්කොම මතක වෙනවා. ඒ මොහොතෙන් ආපහු අර පරණ ස්වභාවයටපත් වෙනවා. මේ මිනිසුන්ගේ මේ ක්ෂණික වෙනස් වීම පිළිබඳව අපි කොච්චර ප්‍රඥාවන්තව නැත්නම් ඥානවන්තව හිතන්නට උත්සාහ කළත් අපි ප්‍රායෝගිකව ලෝකයේ සිදුවෙන විපර්යාස වලට මුල මේ වගේ පුද්ගලයන් මේ වගේ කාරණා කියලා හිතලා ඒවා තේරුම් ගත්තත් හැබැයි අපේ අර ආධ්‍යාත්මිකව තියෙන්නේ උනට ලෙන්ගතුකමක් එහෙමනම් මේ අවසාන මොහොතේ ක්ෂණික වෙනස් වීමකට හේතු වෙන්නේ මොකද්ද අපි හඳුනන්නේ මේ හිතේ මේම ක්ෂණික වෙනස් වීමකට හේතු වෙන්නේ. ඔව් ඇත්තටම එහෙම වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ඡන්ද පොළට ගිහිල්ලා යනකලොත් මේ අහවලාටයි මේ අහවලාටයි කියලා ගිහින් එතන කොලේ දැක්කම හිතෙනවා මම මේ නමර ගන්න ඕන මේ ලෝකේ අවබෝධයක් ඇතුව නෙමෙයි එකාතකට මේ ලහු පරිවර්තන චිත්තන්නේ හිතේ ස්වභාවය හැම ක්ෂණයකම අරමුණෙන් අරමුණට බැස ගන්න එකනේ අපි ජීවත් වෙන්නේ බුද්ධිය තුල කියලා හිතුවට මොකද හැඟීම් කියලා කියන එක බොහෝම ක්ෂණයකින් ඉස්පත් වෙන්න පුළුවන්. දැන් මහා විශාරදයෝ මහා බුද්ධිමතුන් හැඟීම් වලට වහල් වෙච්ච අවස්ථා නැද්ද? දැන් උදාහරණයක් වශයෙන් සාලිය අශෝකමාලා සිද්ධිය කියමුකෝ. එතකොට මේ රාජකීයේ මේ සැඩොල් කාන්තාවක් එක්ක මේ විදිහට එකතු වෙන්න කීයටවත් හිතන්න පුළුවන්ද මේ
මොහොතකින් හිත වෙනස් වෙලා. එහෙමයි. සමහරට පන්දානින්දර හැදූ තැනු මව්පියෝ එපා කියලා හිතුවක්කාර තීරණ අරගෙන යන දරුවෝ නැද්ද? එහෙමයි. එතකොට මව්පියෝ කියනවා ඇයි මෙච්චර කරපු දේවල් ඔක්කොම ළඟට කැපු ඉනි වගේ වුණේ මේවා ඔක්කොම අමතක වුණේ. මොකද වුණේ? හැංගීමට වහල් වුණා. ඒකට හැංගීමේ ස්වභාවයයි බුද්ධියේ ස්වභාවයයි ස්තර දෙකක්. ඒතර බුද්ධියට නැගලා තිබුණාට මොකද? පොඩි චලනයකදී ආපහු හැංගීමට වැටෙන්න පුළුවන්. මේ හැංගීම තුළ ඉඳකට තමයි බහුතරයක් මිනිස්සු ජීවිතේ ක්‍රියාත්මක වෙන්නේ. කෙනෙකුට පුළුවන් නම් බුද්ධි තලයේ ඉඳගෙන බුද්ධිය තුළම තීරණ ගන්න. අන්න ඒක තමයි හුඟක් වටින්නේ. හැබැයි බුද්ධිය කියලා රාමුවට කොටු වෙලා එතන ඉඳලා සමහරු අපි දකින්නනේ දේශපාලඥයෝ බුද්ධිය කියන එක ලෝකෙට පෙන්නලා බොහොම මේ කූට විදියට යටින් ක්‍රියාත්මක වෙන අවස්ථා තිබෙනවා. ඒක නෙමෙයි බුද්ධිය එතකොට. ඔව් නෑ ඒක නෙමෙයි බුද්ධිය. අපි එතෙන්දී අසන්නා බුද්ධිමත් වේ. එහෙමයි. බලන්නා බුද්ධිමත් වේ යුතුයි. දකින්නා බුද්ධිමත් වේ යුතුයි. මෙයා සට කපට මායාකාරී චරිතයක්ද පුද්ගලෙක්ද මෙයා කියපු ඒවා අතීතේ කරලා තියෙනවද? පුද්ගලෙක් දිහා බැලුවම අර තේරුම් ගන්න පුළුවන් මිනිහා නොමිනිහා එන කඩි නමින් දැනේ කියලා. එහෙමයි. එතකොට ඒක තේරුම් ගන්න බැරි මිනිස්සු ඉතින් මුලා වෙනවා ඇත්තටම. එහෙමයි. ඉතින් ඒ මුලාව ඇති කරගන්න එපා. රට පිළිබඳවත් හිතන්නට ඕන. අපේ හැමදෙරනේ දැන් ඒ බුද්ධිය ඇති කරගන්නටයි අර හිතේ වහල්කම නැත්නම් හිතට එකපාර වහල්ලු කියලා මේ දවස්වල හරියට හඳුන්වනවා. ඒ හිතේ වහල්භාවය නැත්නම් ඔබ වහන්සේ කියන විදිහට ක්ෂණික වෙනස් වීමට හේතු වෙන්නා වූ කාරණා ධර්මයට ප්‍රවිෂ්ඨ වුණු කෙනෙකු තුල දකින්නට ලැබෙන්නේ නැද්ද? ධර්මයට ප්‍රවිෂ්ඨ වෙලා එහි ප්‍රතිඵල ලබන සෝවාන් ඵලයටපත් වුණු කෙනෙක් කියලා අපි හිතමුකෝ. එවැනි ක්ෂණික වෙනස් වීමක් හිතේ දකින්නට අවකාශයක් තිබෙනවාද ඒ අයගේ? නෑ. එයා අර කතාවටත් කියන්නේ ගති නියතයි සම්බෝධි පරායනයි. එයා පහළ කරගත්තා නම් යම්කිසි අවබෝධයක් ඒ අවබෝධයක්ම තමයි. එහෙමයි. ඒක ආපහු වෙනස් වෙන්නේ නෑ. සම්බෝධි පරායන. එයා බුද්ධිය කරාම ගමන් කරනවා මිසක් එයා කවදාවත් හැඟීම කරා ගමන් කරන්නේ නෑ. ඒක තමයි ධර්මයට බැසගත් ධර්ම ස්රෝතයට ඇතුළත් වෙච්ච පුද්ගලයාගේ තියෙන විශේෂ ලක්ෂණය. එයා ditthi සම්පන්න පුද්ගලයෙක්. අර මං ඉස්සෙල්ලා කිව්වාගේ දර්ශන සම්පන්න පුද්ගලයෙක්. එහෙමයි. ඒ නිසා එයා වෙනස් වෙන්නේ නැහැ. ඒ සාමාන්‍ය පෘථග්ජන මිනිහා තමයි මේ මොහොතින් මොහොත වෙනස් වෙන්නේ. එතකොට ඒ සෝවාන් ඵලලාභියෙකුට ඇයි එහෙමනම් ද්වේෂය, රාගය, කාමය වගේ කාරණා තුලදී යම් ආකාරයකට මතුවීමක් පේන්නේ? එතන ක්ලේශ ධර්ම තුල තියෙන මේ තව සංයෝජන එහෙමම ඉතුරු ඉන්නේ සෝවාන් මාර්ගයටපත් වුණාට. නමුත් මගෙන් ඇහුවොත් අනාගාමී පුද්ගලයෙකුට කාමරාග පටික එන්නේ නැත්තේ ඇයි කියලා. එතකොට ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන් මට. එයා සම්පූර්ණයෙන් සමුල්ඡේදනය කරලා තියෙනවා කාමරාග පටික ධර්ම දෙක. එතකන් සක්‍රුතකාමී පුද්ගලයාට සිතුවිලි ඇති වෙනවා. මොකද චිත්ත මූලයන් හිත ඇතුලේ තියෙන නිසා. එහෙමයි. ඇලීම ගැටීම පිළිබඳව. ඒ නිසා ඒ තත්ත්වෙන් අනිවාර්යයෙන්ම කියන්නේ සෝවාන් ඵලය නෙමෙයි අපේ ඉලක්කය අවම වශයෙන් වියොත්තේ සකදාගාමී මට්ටමවත් එන්න ඕන. වෙන්න ඕන. ඇත්තට මෙතෙන් තමයි ඇලීම් ගැටීම් දෙක මුළුබණින් මූලක්ෂණ කරන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙමයි. අපේ හැමෝටනේ දැන් ඔබ වහන්සේ අර ශෛක්ෂණාණය කියලා ඔබ වහන්සේ පැහැදිලි කිරීමක් කළා සෝවාන් ඵලයේ සිට අරහත් ඵලය දක්වා ඇති කොටස් 7 කියලා. එතනද ඒ සඳහන් වෙන්නේ සෝවාන් ඵලයත් එක්ක මාර්ගයයි ඵලයයි ආදී වශයෙන් එන කොටස් 7ද සහ සීක පුද්ගලයන් කියලා එතකොට හඳුන්වන කාරණාව පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. ශෛක්ෂණ හොත් සීක කියන්නේ තව ඉතුරුයි කියන එකයි. මොනවද ඉතුරු? තව සංයෝජන 5ක් ඉතුරුයිනේ අරහත් ඵලයටපත් වෙන්න. එහෙමයි. ශෛක්ෂ කියලා කියන්නේ එතකොට සෝවාන් මාර්ගයේ ඵලය දෙන්නයි. සකෘදාගාමී මාර්ග ඵලය දෙන්නයි 4 දෙනයි. අනාගාමී මාර්ග ඵලය දෙන්නයි 6 දෙනයි. අරහත් මාර්ගය 7යි. ඒ 7 දෙනා යම් ප්‍රමාණ වලින් සංයෝජන සිඳලා තිබුණාට තව සංයෝජන 5ක් සම්පූර්ණයෙන්ම ඉතුරු වෙලා තියෙනවා රූප රාග අරූප රාග මාන දිට්ඨිය අවිද්‍යාව කියලා රහත් ඵලයටපත් වෙන්නේ. ඒ පහ අවසාන කරාම කියනවා අශෛක්ෂ කියලා. අසේක කියලා. ඉතිරි නැතිව සියලු සංයෝජන බිඳ දැමූ කියන තේරුමයි එතන එන්නේ. හොඳයි. අපිට සමුගන්න ක්‍රමක්‍රමයෙන් කාලය ලඟ වෙමින් තිබෙන්නේ. තව එක් කාරණාවක් ප්‍රධාන වශයෙන් ඔබ වහන්සේගෙන් දැනගන්නට ඕන ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව ඔබ වහන්සේ සිහිපදලා. දැන් සමහර ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන කතා කරනකොට මට මං ඔබ වහන්සේගේ දේශනාව ඇහෙනකොට මට දැනුණ දෙමා සඳහන් කරන එක සාමාන්‍යයෙන් පොදුවේ අනෙක් ශ්‍රාවකයන්ටත් හේතු වේවි ඇතැම් විට. දැන් අපි හඳුනන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දිහා බලනකොට දැන් අපි ඇත්තටම කොතනින්ද මේ ගැන හිතන්නට ආරම්භ කළ යුත්තේ? අපේ ජීවිතයේට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ හික්මීමක් ඇති කරගන්නට අවබෝධයක් ඇති කරගන්නට යොමු වෙනවා නම් අපි භාවනාව තුළදී මේ කාරණා කෙරෙහි මෙනෙහි කරනවා නම් කොතනින්ද අපි ඒක ආරම්භ කරන්නට ඕන? මට ඒ කාරණාව පැහැදිලි කරලා දෙන්න. අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය දිහා බලන්න ඕන කොහොමද කියන කාරණේ. ආර්ය අෂ්ටාංග මාර්ගය කොටස් දෙකයි. එකක් ලෞකික ආර්ය අෂ්ටාංග මාර්ගය, අනිත් එක ලෝකෝත්තර ආර්ය අෂ්ටාංග මාර්ගය. දැන් පුතා අහන්නේ ලෝකෝත්තර ආර්ය අෂ්ටාංග මාර්ගය ගැනයි. එහෙමයි. එතකොට සම්මා දිට්ඨියෙන් තමයි ඕනෑම මාර්ග ධර්මයකට ඇතුළත් වෙන්න ඕන. සම්මා දිට්ඨිය නැද්ද
සම්මාදිට්ඨිය මත පිහිටපු අනිත් එකම ධර්මයකටවත් පිවිසෙන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. සම්මාදිට්ඨිය තමයි පදනම. එහෙමයි. සම්මාදිට්ඨියේ පදනම තුල පිහිටපු කෙනෙකුට චතුසත්‍ය සම්මාදිට්ඨිය නැත්තම් ඊටත් මුලින් තව ටිකක් මුලට આવත් එහෙම ධ්‍යාන සම්මාදිට්ඨිය. යම් කිසි කෙනෙකුට අර මම ආනන්ද සප්පාය සූත්‍රයේ දේශනා කළා වගේ යම් කිසි කෙනෙක් ඒ ධ්‍යානයකට ඕන කරන කමඨහනක් ලබා ගන්න මොනවා හෝ කමඨහනක් ලබාගෙන හිත එකඟ කරගන්නවා නම් ඒ හිත එකඟ කරගත්තු හිතට තමයි සම්මාදිට්ඨිය කියන එක පහළ වෙන්නේ. එහෙමයි. ඒගොල්ලෝ එහෙම නැතුව හිත එකඟ නොකරගත්ත කෙනෙකුට සම්මාදිට්ඨිය කියන එක පහළ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි ධ්‍යාන සම්මාදිට්ඨිය චතුසත්‍ය සම්මාදිට්ඨියට මුලින් තියෙන්නේ. එතකොට යමක අන්න සම්මාදිට්ඨිය පිහිටගත් කල්හි තමයි හිත එකඟ වූ කල්හි තමයි දුක දුකක් වශයෙන් වැටහෙන්නේ. නැත්තම් දුකත් සැපක් වශයෙන් වැටහෙනවා. තේරෙනවද? සැපත් දුකක් වශයෙන් වැටහෙනවා නැත්තම්. ඔය දෙක තුල මිශ්‍රණයක් පහළ වෙනවා. දුක්ඛේ පතිතිතා ලෝකේ යථාර්ථයේ තේරුම් ගැනීමට ඇති නොහැකියාව තුල සම්මාදිට්ඨිය ගිලිහිලා යනවා. ඒ නිසා හිත එකඟ කරගත් එක්කෙනාට එතන ඉඳලා චතුරාර්ය සත්‍ය සම්මාදිට්ඨියෙන් පටන් අරගෙන මාර්ග සම්මාදිට්ඨි ඵල සම්මාදිට්ඨි කරා යන ගමන තමයි ආරම්භ කරන්නට ඕන. නියම ක්‍රමවේදය එතනයි තියෙන්නේ. ඒ තුල තමයි අපේ එතකොට ධර්මයක් වැඩෙනවා නම් ඒ වැඩිම ඇති කරගත යුත්තේ. මොකද සමහරු යම් යම් ධර්මතාවලට යොමු වෙනවා සවනහස අපි භාවනාවලට යොමු වෙනවා හරි හැටි හඳුනාගන්නේ නැතුව දැන් ඔබ වහන්සේ කිව්ව ආකාරයට අපි දැන් ජාතිය කුමක්ද කියලා හඳුනගන්න නැතුව අවිද්‍යාව මොකක්ද කියලා හඳුනගන්න නැතුව එහෙම අපි යොමු වීම තුල වැරදි අර්ථකථනයක් අපිට ඇහුනොත් එහෙම වැරදි අර්ථකථනයක් තුල හිත හික්මවා ගන්නට උත්සාහ කළොත් එහෙම ඒ තුල අපේ සම්මාදිට්ඨියට නෙමෙයි බැසගන්නේ. එහෙම නොත් මිත්‍යා දෘෂ්ටියට බැසගැනීම ඉඩක් තමයි තියෙන්නේ. ඒ නිසාම තමයි මේ ඥානවත් සූත්‍ර වගේ සූත්‍ර දේශනා වැඩියෙන් සමාජගත කළ යුතු වෙන්නේ. එහෙමයි. මොකද ඒවා තුල තියෙන අර්ථ විවරණයන් ඉදිරිපත් කරන්න පැයක කාලයක් මදි ඇත්තටම. එහෙමයි සර්. මේ කාරණා 77ම එහෙම නැත්නම් ප්‍රථම ඥානවත් සූත්‍රයේ තියෙන කරුණු 44 විස්තර කරනවා නම් දේශනා 44ක් දේශනා 77ක් ඉදිරියට යන්න ඕනේ. ඒක ඒ තරම්ම අටුවාවත් ආශ්‍රය කරගෙනම පැහැදිලි කරොත් එච්චරම ගැඹුරු දහම් දේශනාවක් ඒක. දැන් අර මේ බුදුරජාණන් වහන්සේගේ ඥානයන් පිළිබඳව ඔබ වහන්සේ කිව්වා බුදුරජාණන් වහන්සේට පමණක් නෙවෙයි අන් අයටත් මේ ඥාන උපදවා ගැනීමේ අවකාශය තියෙනවා හැකියාව තියෙනවා කියලා. දැන් ඒ ඥාන දිහා බැලුවාම ස්වාමීන් වහන්සේ දැන් පුබ්බේ නිවාසානුස්සති ඥානය, චුතූපපාත ඥානය මේ ආදී වශයෙන් මේ ඥාන දිහා බලනකොට දැන් අපේ සමාජයේ අන්‍ය ආගමිකයන් තුලිනුත් මේ දේවල් දකින්න අවස්ථාවන් තිබෙනවානේ ස්වාමීන් වහන්සේ. සමහරු කියනවා ආගේ අනාගතයේ මෙහෙමයි. එතකොට සමහර දැන් ඔය ලෙඩසුව කරන අයත් ඉන්නවනේ වාට තියෙන මේ වගේ තමන්ගේ ජීවිතේම හඳුරගෙන තියෙනවා. වෙන කෙනෙකුගේ ජීවිතේම හඳුරගෙන තිබෙනවා. පෙර භවය පිළිබඳවත් විග්‍රහ කරනවා. දැන් වෙන ආගමිකයන් ඉන්නවා. ඊට පස්සේ ඔය නොඑක ආකාරයේ යන්ත්‍රමන්ත අධිෝනියම් කරන යම් පිරිස් ඉන්නවා, කට්ටඩි ඉන්නවා. මේ අය එහෙම හඳුනාගෙන ඉදිරිපත් කරන අවස්ථාවක් තිබෙනවා. එතකොට වෙනස් මාර්ගයකින්ද ඒ සඳහා උන්නේ හැකියාව ලබාගෙන තිබෙන නැත්නම් ධර්ම මාර්ගයෙන් නැත්නම් ඒ කරන්නේ බොරුවක්ද? දැන් බොහෝ අනාගත වාක්‍ය කියන හැටි කියන්නේ අනාගත වක්තෘන් කියලා. එහෙමයි. වෙනත් ආගම් වල කියන්නේ අනාගත වක්තෘන් කියලා. සමහර කෙනෙකුට සමහර සියුම් අධ්‍යාත්මික මට්ටම් තියෙනවා ධානවලට නොගිහින් යම් දේවල් යම් භූත බලවේගවල ආධාරයෙන් වෙනත් සූක්ෂම දේවල් වල ආධාරයෙන් ඔයාට මෙන්න මේකයි සිද්ධ වෙන්න තියෙන්නේ, ඔයාට මෙන්න මේකයි සිද්ධ වුණේ, ඔයාට මේක සිද්ධ වුණේ මෙන්න මේ හේතු නිසා කියලා හේතු සාධක ඉදිරිපත් කරන්න. ඒක පුබ්බේ නිවාසානුස්සතිම නොවේ. ඒක එක පුද්ගලයාට විශේෂ වෙච්ච වෙන විශේෂ බුද්ධිමය හැකියාවල් හැටියටයි හඳුන්වන්නේ. ඒක බොරු නෙමෙයි. ඒ සමහර දේවල් වල 100% සත්‍යයක් තියෙනවා. හැබැයි ඒක මේ බුදුරජාණන් වහන්සේ හඳුනාගෙන උන්වහන්සේගේ හිතේ ඇති වුණු පුබ්බේ නිවාසානුස්සතිය නෙවෙයි. ඒකට වෙනස්ම ක්‍රමයක්. නමුත් හැබැයි මෙහෙම එකක් තියෙනවා. ධානලාභී වශයෙන් දැන් භාග්‍යතුන් වහන්සේ පහළ වෙන කාලෙ වෙනකොට පුබ්බේ නිවාසානුස්සතිය, චතුූපපාතය, ඒ ත්‍රිවිද්‍යා ඥාන පහළ කරගත්තු ශාස්ත්‍රවරු හිටියා. එහෙමයි. ඒ ශාස්ත්‍රවරු පහළ කරගත්ත ත්‍රිවිද්‍යාවම තමයි භාග්‍යතුන් වහන්සේත් පහළ කරගත්තේ. ඒකේ කිසි වෙනසක් නැහැ. නමුත් මොකද එතකොට වර්තමාන සමාජයේ ඒවා බුදුහාමුදුර වදාළ හෝ එතකොට මොකද වෙනස ස්වාමීන් වහන්සේ? එතකොට ඒ අය හඳුනාගත්ත එක තුලත් ඒ දෙයම නම් වෙන්නේ බුදුරජාණන් වහන්සේ හඳුනාගත්තු කාරණාව තුල අවෙන් දැනුම අවබෝධය තුල ඒ දෙයම නම් සිදු වෙන්නේ. ඒ දෙක අතර වෙනසක් තිබෙනවද? කුමක්ද ඒ වෙනස? නෑ දැන් බුදුහාමුදුරන් වහන්සේ පහළ කරගත්ත ධ්‍යානවල පුබ්බේ නිවාසානුස්සතිය තමන් වහන්සේට අදාළ එකක් විතර නෙමෙයි. එක භවයකට දෙකකට තුනකට සීමා වෙච්ච එකකුත් නෙමෙයි. භව ලක්ෂ කෝටි ගණනකට අතීතයට ගිය එකක්. ඒක අනිත් එක ලෝකෝත්තර මාර්ගයට අවතීර්ණ එකක්. අරක ලෞකික මාර්ගයමයි.
ඒ කියන්නේ යම් ආකාරයකට එදිනෙදා ජීවිතය තුළ සිදුවෙන්නා වූ කටයුතු වලින් ගැලවෙන්නට එහෙම අර සාමාන්‍යයෙන් අපි දෙන පැලස්තරයක්. ඔව් ඇත්තටම. අරක සසරෙන්ම ගැලවෙන්නට දෙන සම්පූර්ණ බෙහෙත. ඔව් දැන් අෂ්ට විද්‍යා කියනකොට අෂ්ට විද්‍යා ඥාන කියන එක භාග්‍යතුන් වහන්සේට පමණක් විශේෂ වෙච්ච එකක්. එහෙමයි. අර එක අවස්ථාවකදී අනදහම්තුරගෙන් අහනවා මගේ මතක හැටියට සුනක්කත් සූත්‍රය වගේ භාග්‍යතුන් වහන්සේට සමාන මේ ශ්‍රාවකයෝ ඉන්නවද කියලා. එතකොට ආනන්දවරු කියනවා අපොයි නෑ කියනවා. භාග්‍යතුන් වහන්සේට සමාන ශ්‍රාවකයෝ නෑ කියනවා. අර අපි එක තැනකට කියවනවා භාග්‍යතුන් වහන්සේගේ ඥාන සම්පූර්ණයෙන් අපිට පහල කරගන්න බෑ. ඒක මේ වැරදි ප්‍රකාශනයක්. භාග්‍යතුන් වහන්සේ දැන් අපි පුබ්බේ නිවාසාන ඥානය කිව්වම භාග්‍යතුන් වහන්සේට අනන්තයට කියන්න පුළුවන්කම තියෙනවා. නමුත් ඊට මෙහා ඉන්න ශ්‍රාවකෙක් පුබ්බේ නිවාසානුස්සතිය පහල කරගත්තොත් ඒ බොහොම සීමාසහිත ප්‍රමාණයක්. එහෙමයි. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අර ඉර්ධි ප්‍රතිහාරය ගැන ගත්තොත් එහෙම ශ්‍රාවකයන්ට ඉර්ධි ප්‍රතිහාර පාන්න පුළුවන්. නමුත් භාග්‍යතුන් වහන්සේගේ ඉර්ධි ප්‍රතිහාරයට සමාන්තර ප්‍රතිහාරයන් පාන්න බෑ. ඒ නිසා තමයි ඒක භාග්‍යතුන් වහන්සේට පමණක් විශේෂ වෙච්ච. ඒ කියන්නේ අමා මහ පෙළහර වගේ වෙන ඉර්ධි ප්‍රතිහාර පෑවට ඒ වගේ ප්‍රාණ අනිත් අයට හැකියාවක් නෑ. බුදුරජාණන් වහන්සේට පමණයි. එතකොට අපි හඳුරන්නේ හිතේ මේ ප්‍රභාස්වර භාවයේ මතනේ මේවා දේවල් ඇති වෙනවා ඇත්තේ. දැන් යම් ආකාරයකට භාවනාව කිරීම තුළ හරි බුදුරජාණන් වහන්සේ වැඩි ධර්මතාවයන් මත හිතේ පිරිසුදු භාවය නොකිලිට භාවයත් එක්ක මේ ස්වභාවය මතුවෙන්නට ඇති. අපි යොමු වෙනවා නම් ඒ හිතේ ප්‍රභාස්වර භාවය ඇති කරගන්නට අපි කුමක්ද කළ යුත්තේ? කොතනින්ද අපි ඒක ආරම්භ කරන්නට ඕන අපි හඳුරන්නේ? සබ්බ පාපස්සකරණ. මුලින්ම සියලු පවින් හිත අත්මුදවා ගැනීමේ කාර්යයට යෙදෙන්න ඕන. එතකොට සියලු පව කියලා කියන්නේ යමකින් තමා තැවෙන්නේ නැත්නම් අනුන් තැවෙන්නේ නැත්නම් තමනුත් අනුත් දෙගොල්ලම තැවෙන්නේ නැත්නම් එතන සබ්බවාපස අකරණම් කියන තැනට එනවා. ඒ කියන්නේ සියලු පවින් අත්මිඳුණු තත්වයක්. ඒ වගේම අර මං කියපු ධ්‍යාන භාවනාව වැනි කුසල ධර්මයන්ට නඹුරු වීමෙන් සිත පිරිසුදු කර ගැනීමෙන් තමයි අපිටත් එබඳු තත්වයකටපත් වෙන්න අවස්ථාව සැලසෙනවා නම් සැලසෙන්නේ. අපේ හඳුනන ධ්‍යාන භාවනාව පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? මොකද්ද ධ්‍යාන භාවනාව කියලා කියන්නේ? කුසල චිත්ත ඒකාග්‍රතාව තමයි ධ්‍යානය කියලා කියන්නේ. ධ්‍යාන සමාධි කියන වචන තේරුම් දෙකම එකයි. ධ්‍යානය යන වනාහි මේ කාමයන්ගෙන් වෙන් වෙච්ච අකුසලයන්ගෙන් වෙන් වෙච්ච කුසලයටම නැඹුරු වෙච්ච එකක්. අන්න එතන භාග්‍යතුන් වහන්සේ අනුමාන කරන ධ්‍යාන මට්ටම ඒ වගේම එදා තිබිච්ච ලෞකික ධ්‍යාන මට්ටමේ දෙකේ වෙනස තියෙනවා. අනිත් ලෞකික මට්ටම් වල ධ්‍යාන වෙනස තමයි කාමයන්ගෙන් වෙන්වීම අවශ්‍ය නැහැ. ධ්‍යාන වඩන්නට. ඒගොල්ලෝ කාමයන් තුල ඉඳගෙන ධ්‍යාන වඩනවා. ඒ කියන්නේ ගිහි ජීවිතයක් ගත කරන ගමන් ලෞකිකව හැසිරෙන ගමන් නොඑක ආකාරයේ පාප ක්‍රියා කරන ගමන් ධ්‍යාන වඩන්න පුළුවන්. අරමුණකට හිතන ගාතර පස්සේ ඕන කෙනෙකුට ධ්‍යාන වඩන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේගේ ධ්‍යාන තුල තියෙන්නේ කාමයන්ගෙන් මුළුමනින් වෙන් වූ අකුසලයන්ගෙන් මුළුමනින් වෙන් වූ චිත්ත ඒකාග්‍රතාවය. ඒක තමයි භාග්‍යතුන් වහන්සේගේ ධ්‍යාන සමාධියේ තියෙන විශේෂ වෙනස. ධ්‍යානය කියලා කියන්නේම දැහන්ගත වීම ඒ අරමුණකට පැමිණීම කියන එකයි. ඉතින් ඒ තත්වයේ තුල තමයි යම් කෙනෙකුට ඔය කියන මට්ටමට යන්නට ඉඩ කඩක් තිබෙන්නේ. ඇත්තටම ධ්‍යාන වලට ගිහින් හිත එකඟ වුණාට පස්සේ තමයි විදර්ශනා කරන්න පුළුවන්. හොඳයි අපිට අද සමුගන්න කාල වේලාව උදා වෙලා තිබෙන්නේ මේ පැය දෙකකට ආසන්න කාලය තුල හැම විටම අපි උත්සාහ කරන්නේ ඔබට සරලව දහම් කාරණා මතු කර දෙන්නට අපි හමුදුරු කිව්වද දේශනා කරනවා ටිකක් ගැඹුරුයි වගේ නේද කියලා වැඩ දේශනාව ඉවරුණාට පස්සේ මට සිහිපත් කළා. හැබැයි මේ ගැඹුරු දේශනාවලට මේ ප්‍රවණතාවයක් වර්තමාන සමාජයේ අපි දකිනවා අපේ හමුදුරනේ සහ සරලව ඔබ වහන්සේලා යම් කාරණා ගැඹුරු කාරණා තිබුණත් ඒ ගැඹුරු කාරණා සරලව පහදා දීම මත ධර්ම අවබෝධයට ඒමට අවකාශය සැලසෙනවා. දැන් සමහරු ගැඹුරු කියන තැනදීම ධර්මය අත්හරින ස්වරූපයකටපත් වෙන අවස්ථා තිබෙන නිසා මට හිතෙනවා ධර්මයේ ගැඹුරු කොටස් කියලා අපි අතහැරිය යුතු නැත්නම් අපිට නොතේරෙයි කියලා අපි හිතුවොත් එහෙම අපිට ඒක හරි ප්‍රශ්නයක් නේද? අපි ඒ තත්වෙන් මනස වෙනස් කරගන්නේ කොහොමද කියන එකත් පාදලා දෙන්න. ඔව් පැහැදිලිවම ඇත්තටම ඔව් දැන් භාග්‍යතුන් වහන්සේගේ විනය ශික්ෂා පද ගැන කතා කරනකොට යම් භික්ෂුවක් විනය ගැන දන්නේ නැතුව විනය ශික්ෂා පැනෙවුවට පස්සේ ඒ ගැන දන්නේ නැතුව විනය කඩකිරීමක් කළොත් ඒ තුළ පාපය සිද්ධ වෙනවද නැද්ද කියලා භාග්‍යතුන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා. දන්නවද නැද්ද කියන එක නෙවෙයි ප්‍රශ්නේ. දැනගත යුතුයි. ඒ වගේ ධර්මය පැහැදිලිද නැද්ද කියන කාරණා නෙවෙයි වැදගත් වෙන්නේ. පැහැදිලි කරගත යුතුයි කියන කාරණා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ දේශනා කරපු ඥානවත්තු සූත්‍ර වැනි සූත්‍ර දේශනා ටිකක් ගැඹුරුයි කියලා මම කිව්වනේ. ඒ සූත්‍ර නැවත අහන්න ඕන නම් නැවත ඉල්ලීමක් කළොත් නැවත දේශනාවක් කරන්න පුළුවන්. එහෙමයි. ඒක තව 7-8 වතාවක් ඇහුවත් කමක් නැහැ. මොකද මේක පැහැදිලි කරගත යුතුම ධර්මයක්.
නිකන් උඩින් අහගෙන ගිහිල්ලා බෑ. හේතුඵල ධර්මයේ දැකීමෙන් තොරව විමුක්තියක් නැහැ. හේතුඵල ධර්මයේ දැකීමට නම් ඒක සත්‍ය හතරෙහි බහ අර කිව්ව ප්‍රභේදගත සහිතවම වළන්න ඕන. එහෙමයි. ඕකමනේ අනද හාමුදුරුවෝ කිව්වේ පටිච්චසමුප්පාද ධර්මයේ මට හොඳට තේරුණා සරලයි පැහැදිලි. ඔව්. පටිච්චසමුප්පාද ධර්මයේ හොඳට තේරුණා කියන්න එපා කියලා. ඒ කියන්නේ මේ ප්‍රභේදගත ස්වභාවයක් නුවණ වඩපු ප්‍රඥාව වඩපු උත්තරයට පේන්න ඕන හින්දා නේ වදාලේ. රහත් වෙලා නැති නිසානේ අනද හාමුදුරුවන්ට ඒ වගේ සිතිවිල්ලක් ඇති වුනේ. එහෙමයි. ඒ නිසා නොතේරෙන එක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේක තේරුණා නම් තමයි ගැටලුව තියෙන්නේ. තවදුරටත් තේරුම් ගන්න උත්සාහ කරනවා කියන එක තමයි මට කියන්න තියෙන ප්‍රධානම වචන. හොඳයි. ඔබ තේරුණා කියලා එතන නවතින්න එපා. හැබැයි ඔබ නොතේරිලා මුලාවටපත් වෙලා ඉන්න පුළුවන්. ඒ නිසා නැවත නැවත ඒ කෙරෙහි විමර්ශනය ඇති කරගන්න ඔබ ඒ පිළිබඳව අවබෝධය ඇති කරගන්න උත්සාහ දරන්නේ සඳහා මාර්ගය තමයි මේ වැඩසටහන් තුළදී අපි හාමුදුරන් වහන්සේලා ඔබට සමීප කරවන්නේ. අපි ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්මනිකේතනයේ මේ විහාරස්ථානයේ දුරකථන අංක ඔබට සිහිපත් කරන්නන් තවත් උතුම් කටයුතු වෙනුවෙන් දායක වෙන්නට ඔබට හැකියාවක් තිබෙනවා. 07 14 222 844 07 14 222 844. ඒ වගේම කාර්යාලාංක 07 13 14 625 07 13 14 625 033 222 43 84 දුරකථන අංකයේ සඳහා විවෘතව තිබෙනවා. අපි අද දවසේ මෙත්නෙත් පාමුලෙන් සමුගන්නා මොහොතේ පූජනීය වන්දනීය අපේ කැටවල හේමාලෝක නායක හාමුදුරන් වහන්සේට නැවත නැවත ප්‍රාර්ථනා කරනවා මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ උතුම් වූ දහම් අවබෝධ කිරීමට මේ සියලු කුසල් පාරමිතා වේවා කියලා. ඒ වගේම නිදුක් නිරෝගී දීර්ඝායුෂ අපේ හාමුදුරන් වහන්සේට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මෙත්නෙත් පාමුලෙන් අද දවසට සමුගන්නවා. නැවතත් රාත්‍රී 7ට ඉරිදා සිට්නි තසපුවෙන් හමුවෙමු. පූජනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනාව ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරන්නට ඔබට ආරාධනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.